21 පාඩම අනුපාත. දැන් මේ අනුපාත කියන පාඩම අලුත් පාඩමක්. මේ කලින් පොඩි පන්ති වල හම්බුන පාඩමක් එහෙම නෙවෙයි. හැබැයි මෙතනින් පස්සේ දිගටම හම්බ වෙනවා. 8 වසර 9 වසර දිගටම පන්ති වලදී හම්බ වෙනවා මේ අනුපාත කියන කොටස. අපි මේ අනුපාත කියන වචනේ ගැන ඉගෙන ගන්න කලින් මෙන්න මෙහෙම උදාහරණයක් බලමු. කෝඩියල් බෝතලයක් එහෙම ගත්තාම කෝඩියල් බෝතලේ එක ලාංඡනයක් ඇදලා තියෙනවා තැඹිලි පාටින් කෝප්පයයි. ඒකට එකතු කරන්න කියලා තව ඇදලා තියෙනවා සුදු පාට කෝප්ප 6ක් විතර ඇදලා තියෙනවා. රතු තැඹිලි පාට එක කෝප්පයයි එකතු කරන්න තව මෙහෙම සුදු පාට කෝප්ප 5ක්. දැන් ඒකෙන් කියන්නේ මේ කෝඩියල් බෝතලේ තියෙන යුෂ එක කෝප්පෙකුයි ඒකට වතුර කෝප්ප 5කුයි කලවම් කරන්න කියලා කියන්නේ. මේකෙන් එක කෝප්පයයි මේකෙන් කෝප්ප 5යි දාලා කලවම් කරාම අන්න අපිට කෝඩියල් බීම් එකක් හදාගන්න පුළුවන් මේ විදිහට. එතකොට තව තීන්ත ගන්න කලින් අපි තීන්ත බකට් එකක් කඩින් ගෙනල්ලා එහෙමම තීන්ත ගාගෙන යන්නේ නැහැ. අපි ඔකට වතුර කලවම් කරන්න ඕනේ. දැන් ඔකට වතුර කලවම් කරද්දි එකක් දාන්න ඕනේ යම් ප්‍රමාණයක් තියෙනවා. තීන්ත ලීටරයක් ගෙනාවා නම් ලීටරේ කප් එකක් නම් තියෙන්නේ. ඔකට වතුර ඇතීතරම් දාලා ගන්න බෑනේ. එතකොට ඒ අදාළ කියන ප්‍රමිතිය එන්නේ නැහැ. ඒ වගේම වතුර පොඩ්ඩක් දාලා මදි එතකොටත් ගන්න බෑ. එහෙනම් ඒකත් හදාගන්න යම්කිසි ක්‍රමයක් මිශ්‍ර කළ යුතු ප්‍රමාණ අතර සම්බන්ධතාවයක් ඒකේ ලියලා තියෙනවා. මේ මිශ්‍ර කළ යුතු ප්‍රමාණ අතර සම්බන්ධතාවයක් ඒකේ ලියලා තියෙනවා. තීන්ත කප් එකේ එහෙමනම් ලියලා තියෙනවා මේ ලීටර් එකට කලවම් කරන්න කියලා එකතු කරන්න කියලා ඒගොල්ලන් කියනවා වතුර ලීටර් භාගයක්. කලවම් කරලා අන්න ඊට පස්සේ තීන්ත ගන්න පුළුවන්. තව බලන්න ඔය වගේ අපිට හම් වෙන එක අවස්ථාවක් තියෙනවා සිමෙන්ති වැලි එහෙම මිශ්‍ර කරද්දී බදාමයක් එහෙම හදාගන්න සිමෙන්ති බදාමයක් ගඩොල් බදින්න නැත්නම් බිත්ති කපලාව කරන්න සිමෙන්ති බදාමයක් හදාගන්න සිමෙන්ති තාච්චි එකක් දානවා ඒ තාච්චියෙම වැලි තාච්චි 6ක් විතර දාලා කලවම් කරලා ඒ කියන බදාමය හදාගන්න පුළුවන්. දැන් මෙහෙම කරන්නේ නෑනේ. සිමෙන්ති පොල් කට්ටක් විතර දානවා. ඊට පස්සේ වැලි තාච්චියෙන් 6ක් විතර දානවා. එහෙම දාලා කලවම් කරාට එතකොට කවුද හරි කියන්න පුළුවන් මේකෙන් 1යි දැම්මේ මේකෙන් 6යිනේ දැම්මේ කියලා. නෑ වැරදි. එහෙම බෑ. දෙන්නම එකම ඒකකයකින් එකම දෙයකින් මැනලා තියෙන්න ඕනේ. වතුරත් එහෙමනේ. මේ බීම හදද්දි බීම හදන්න ජුෂ දැම්මේ යම්කිසි කෝප්පකින්ද අන්නේ කෝප්පකින්ම ජලයත් 6ක් විතර දාන්න ඕනේ. එහෙම නැත්නම් යුෂ කෝප්පකින් එකක් දාලා වතුර බාල්දි 6ක් දාලා හරියන්නේ නැහැ. නේද? එකම ඒකකයකින් මනින්න ඕනේ. එහෙමනම් මේ අනුපාත කියලා අපි ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ දේවල්. මේ සිමෙන්ති තාච්චි එකකට වැලි තාච්චි 6ක් කලවම් කළා. අපි ඕකට කියනවා සිමෙන්ති හා වැලි අතර අනුපාතය කියලා. අනුපාතය කියන ලකුණ තමයි මෙන්න මෙහෙම 32ක් යොදනවා. එතකොට අපි මේක වචනෙන් කියන්නේ 1ට 6 අනුපාතය කියලා කියනවා. සිමෙන්ති වැලි මිශ්‍ර කරන අනුපාතය 1ට 6 අනුපාතය. මේකෙන් 1යි නම් මේකෙන් 6යි දාලා කලවම් කරනවා. අනුපාතයක් වුණාම ද්‍රව්‍ය දෙකක් අතරම සම්බන්ධතාවයක් නෙවෙයි තුනක් වුණත් වෙන්න පුළුවන්. දැන් කොන්ක්‍රීට් මිශ්‍රණයක් හදද්දී ඒකට සිමෙන්ති දානවා වැලි ගලුත් දානවා. ඔව් එතකොට එතන තුන් දෙනෙක් අතර සිමෙන්ති තාච්චි 1යි වැලි තාච්චි 2යි ගල් තාච්චි 3යි මෙන්න තුන් දෙනෙක් අතර අනුපාතයක්. එහෙනම් සිමෙන්ති වැලි ගලුයි අතර අනුපාතය 1:2 අනුපාතය 3 1:2 කියලා තුන් දෙනා අතරම අනුපාතය කිව්ව හැකියි. එහෙමනම් ඔන්න තව අවස්ථාවක්. කැවුම් හදද්දී භාවිතා කරනවා පිටි සීනි මුං ඇට අතර අනුපාතය. තව තේ එකක් හදද්දී පිටි සීනි අතර අනුපාතය. පිටි හැදි 3යි සීනි හැදි 2යි ආයතන අනුපාතයක් ප්‍රමාණතර සම්බන්ධතාවයක් තියෙනවා. එහෙමනම් අනුපාතයක් කියලා කියන්නේ යම් ද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක්
එකම ඒකකයකින් මැනලා තියෙද්දී ඒ වගේ ප්‍රමාණ අතර සම්බන්ධතාවයට කියනවා අනුපාතයක් කියලා. එහෙනම් ලියාගමු මුලින්ම අනුපාතයක් කියන්නේ මොකක්ද කියලා. මෙහෙම ලියන්න. එකම ඒකකයකින් මැන ඇති ද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්, කිහිපයක් වෙන්න පුළුවන්. ද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක ප්‍රමාණ අතර සම්බන්ධතාවය අනුපාතයකි. ප්‍රමාණ අතර සම්බන්ධතාවය අනුපාතයකි. උදාහරණ කිහිපයක් අපි කිව්වා ඕගෙන් පහක් විතර ලියන්න උදාහරණ. කැවුම් සෑදීමේදී පිටි සහ සීනි අතර අනුපාතයක් තියෙනවා. කොන්ක්‍රීට් බදාමයක් සෑදීමේදී සිමෙන්ති වැලි ගලුයි අතර අනුපාතය. තීන්ත දිය කිරීමේදී තීන්ත සහ ජලය අතර අනුපාතය. තව පන්තියක සිටින ගැහැණු ළමයි සහ පිරිමි ළමයි අතර අනුපාතය. අනුපාතය. විජිකෝණාසේ දිග හා පළල අතර අනුපාතය ලියුවේ අනුපාතයක්. දැන් දෙන්නම එකම එකේ තියෙන්න ඕනේ. මෙයා සෙන්ටිමීටර නම් මෙයා සෙන්ටිමීටර. මෙයා මීටර නම් මෙයා මීටර. දැන් අපි අනුපාත කිහිපයක් ලියමු. පළවෙනි එක තමයි මම දෙනවා ගැටලුව වචනෙන් දෙන්න ඊට පස්සේ ආප අනුපාතෙන් ලියමු. පළවෙනි එක ලියමු දොඩම් විෂ ලීටර එකකට ජලය ලීටර 6ක් මිශ්‍ර කරයි. දැන් අනුපාතය හොයන්න යන්නේ. දොඩම් විෂ ලීටර එකකට ජලය ලීටර 6ක් මිශ්‍ර කරයි. අනුපාතය හොයන්න යන්නේ. අනුපාතයක් ලියද්දී අපි මුලින්ම උඩින් ලියන්න ඕනේ කවුද මේ ඉන්න දෙන්න කියලා. මෙතන ඉන්නවා දොඩම් විෂ ලීටර 2යි. ඊට පස්සේ ජලය එයත් ලීටර් 6යි. දෙන්නම ලීටර්. හරි. එහෙනම් දෙන්න පළවෙනි දේ තමයි දෙන්නම එකම එකකින් ඉන්න ඕනේ. ඒක හරි. දොඩම් විෂත් ඉන්නවා ලීටර් වලින්, ජලයත් ඉන්නවා ලීටර් වලින්. එකම ඒකකයකින් ඉන්නවා. ඔන්න දැන් අනුපාතය ලියන විදිය. අනුපාතය ලියද්දී අපි උඩින් ලියන්න ඕනේ කවුද මේ කියන්නේ? දොඩම් විෂ අණු ජලය. දොඩම් විෂ හා ජලය අතර අනුපාතය. දොඩම් විෂ යටින් එයාව ලියන්න ඕනේ 1යි. ජලය යටින් එයාව ලියනවා 6යි. මෙන්න බලන්න අනුපාතයක ඒකක ලියන්න බෑ. අනුපාතයක මෙතන ලීටර් එහෙම ලියලා තියෙනවා නම් වැරදි. අපි එහෙම ලියන්නේ නැහැ. අනුපාතයන් නම් ඒකක නැත. ඒකක ලියන්නේ එහෙම නැහැ. මේ විදිහට තියෙන්න ඕනේ. අපෝ බලමු. මෙයාගෙන් ලීටර් 1යි, මෙයාගෙන් ලීටර් 6යි මිශ්‍ර කරලා එහෙනම් දොඩම් විෂාණු ජලය 1/6යි කියලා ලියන්න පුළුවන්. මේ ඍජුකෝණාසයේ දිග මීටර 1යි, පළල සෙන්ටිමීටර 20යි. එහෙනම් මේ රූපය අදින්න මෙයාගේ දිග හා පළල අතර අනුපාතය ලියන්නයි යන්නේ. දිග සමානයි මීටර 1යි. පළල සමානයි සෙන්ටිමීටර 20යි. ඔන්න දැන් ගැටලුවක්. පළල තියෙන්නේ සෙන්ටිමීටර, දිග තියෙන්නේ මීටර. එහෙනම් අනුපාතය ලෙස ලියන්න බෑ. ලියන්න කලින් දෙන්නම එකම ඒකකයකට ගන්න ඕනේ. මෙයා සෙන්ටිමීටර ඉඳ මෙයා සෙන්ටිමීටර කරගමු. සෙන්ටිමීටර 100යි. දැන් පුළුවන් අනුපාතය ලියන්න. දැන් පහලින් ලියන්න අනුපාතය. දැන් දිග අණු පළල දිග අණු පළල එකම එකකින් ඉන්නේ. දෙන්නම සෙන්ටිමීටර සෙන්ටිමීටර. දිග සෙන්ටිමීටර 100යි, පළල සෙන්ටිමීටර 20යි. මෙන්න දිග සහ පළල අතර අනුපාතය 100 අණු 20යි. දැන් ඔක මාරු කරලා ලියන්න පුළුවන්. හැබැයි මාරු කරලා ලියනවා නම් උඩ දෙන්නත් මාරු කරන්න ඕනේ, පළලයා දෙන්නත් මාරු වෙන්න ඕනේ. දිග යටින් දිගම ලිය වෙන්න ඕනේ, පළල යටින් පළලම ලිය වෙන්න ඕනේ. එහෙම නැත්නම් වැරදි. මේ දෙපැත්ත මාරු කරලා ලියුවට කමක් නැහැ. මෙහෙම පළල අණු දිග. හැබැයි දිග යටින් දිග, පළල යටින් පළල 20 අණු 100යි කියලා ලියන්නේ. ඒකට කමක් නැහැ. දිග යටින් දිගම ලිය වෙන්න ඕනේ, පළල යටින් පළලම ලිය වෙන්න ඕනේ. ඊගාව උදාහරණය තුන්වෙනි ගාන. ලියන්න මෙහෙම තුන්වෙනි ගාන.
තීන්ත ලීටර් එකක් සඳහා ජලය ලීටර් භාගයක් මිශ්‍ර කරයි. අනුපාතය ලියමු. මෙතන තීන්ත ලීටර් එකයි. ජලය ලීටර් භාගයයි. මෙතන ලියන්න පුළුවන් මෙහෙමම ලීටර් දෙන්නම ලීටර් ඉන්න අනුපාතය ලියන්න පුළුවන්. හැබැයි එතකොට අනුපාතයට භාගයක් එනවා. දැන් මෙහෙම ලිව්වොත් තීන්ත අණු ජලය 1යි භාගයයි. මෙතන අනුපාතය හරි. හැබැයි අනුපාතයකට අපි මෙහෙම භාගෙන්න ලියන්නේ නැහැ. ඒ හින්දා මෙහෙම ලියන්න ගියාම අපි තාම මේක භාග නැති කරගන්න දන්නේ නැහැ. ඒ හින්දා මේකට ලියන්න පුළුවන් ක්‍රම තියෙනවා, වෙන ක්‍රම දෙකකට ලිව්ව හැකියි. දැන් මේ ප්‍රමාණතව සම්බන්ධතාවය යන්නේ මිලිලීටර් කරගෙන පුළුවන් ලියන්න. මෙයාට 1000යි. මෙයාට 500යි. දැන් ඔන්න අනුපාතය ලිව්ව හැකියි. තීන්ත සහ ජලය අතර අනුපාතය 1000/500යි. මෙයා 1000ක් දානකොට මෙයා 500යි දාන්න ඕනේ. මෙයා කෝප් එකකින් 1000ක් දැම්මනම් මෙයා කෝප් එකකින් 500යි. මෙයා ලීටර් 5000යි නම් මෙයාත් ලීටර් 500යි. මෙයා මිලිලීටර් 1000යි නම් මෙයාත් මිලිලීටර් 1000යි. ප්‍රමාණතර සම්බන්ධතාවය. දැන් ඕක තව ළමයෙක් මෙහෙම හිතන්න පුළුවන්. ලීටර් භාගය අපි හිතමු ලීටර් භාගයේ කප් එකක් කියලා. ලීටර් භාගය තීන්ත ලීටරේ කප් එක තියෙනවා බහුලව භාවිතා කරන. හැබැයි ඒකෙන් භාගය ලීටර් භාගයේ කප් එහෙම තියෙනවා. ටින් එහෙම තියෙනවා. මෙතන තියෙන්නේ භාගයේ ටින් 1යි. මෙතන භාගයේ ටින් 1යි. මෙතන තියෙනවා භාගයේ ටින් 2යි. එහෙමනම් කාට හරි ළමයට මෙහෙමත් ලියුව හැකි. තීන්ත ටින් 2යි ජලය ටින් 1යි. කොහොම ලියන්නත් පුළුවන්. අපි තව ටික වෙලාවකින් ගන්නවා මේ වගේ මෙයාගෙන්ම මෙයාව ගන්න පුළුවන්. ඒක තව ටික වෙලාවකින් කතා කරමු. අන්න එහෙම මෙන්න මේ ඉන්න එක්කෙනාම මේ විදිහට ගන්න එක්කෙනාට කියනවා තුල්්‍ය අනුපාත ලබා ගන්නවා කියලා. ඒ වචනේ හුරුයි. තුල්්‍ය කියන වචනේ හම්බුණා භාග පාඩමේදී. තුල්්‍ය භාග කියලා හම්බුණා. එහෙමනම් අපි දැන් ඊගාව අනුමාත්‍රිකාව ලියාගමු. තුල්්‍ය අනුපාත ලියන්න අනුමාත්‍රිකාව තුල්්‍ය අනුපාත. මේක උත්තරේ ලියාගන්න. ඊට පස්සේ තුල්්‍ය අනුපාත. අනුමාත්‍රිකාව තුල්්‍ය අනුපාත. මුලින්ම බලමු මේකේ අදහස. කලින් අපි අර ගැටලුවේ කිව්වා මෙන්න මෙහෙම වෙනවා කියලා. දැන් හිතන්න මෙහෙම. සිමෙන්ති තාච්චි 1යි ඔකට කලවම් කරනවා වැලි තාච්චි 6ක්. සිමෙන්ති තාච්චි 1කට කලවම් කරනවා වැලි තාච්චි 6ක්. එහෙනම් දැන් අපිට කිව්ව හැකිනේ සිමෙන්ති හා වැලි අතර අනුපාතය 1:6යි කියලා කියන්න පුළුවන්නේ. සිමෙන්ති හා වැලි අතර අනුපාතය 1:6යි. සිමෙන්ති තාච්චි 1යි නම් වැලි තාච්චි 6යි. දැන් ඕකේ හිතන්න සිමෙන්ති තාච්චි 2ක් දැම්මා. දාන්න අවශ්‍යයි. එහෙමනම් අපි ඕකට වැලි තාච්චි කීයක් ඕනේ වෙනවාද? වැලි තාච්චි 6ක් ගොඩ ගහනවා. ඒකට සිමෙන්ති එකක් දාලා කලවම් කරනවා. දැන් එක්කෙනෙක්ට අවශ්‍යයි සිමෙන්ති තාච්චි 2ක් අනා ගන්න. මේ වගේ දෙගුණයක් කලවම් කරගන්න ඕනේ. මේ වගේ දෙගුණයක් කලවම් කරගන්න ඕනේ. එහෙනම් ඒකට යා වැලි තාච්චි කීයක් දාන්න වෙයි? මෙයා දෙගුණයක් වුණ හින්දා මෙයත් දෙගුණයක් කරගන්න වෙනවා. එහෙමනම් එකකට 6ක් දාලා කලවම් කරන්න ඕනේ. එහෙනම් දෙකකට දාන්න වෙනවා 12ක්. මෙන්න සිමෙන්ති වැලි අතර අනුපාතය 1:6යි කියලා කිව්වත් එහෙම නැත්නම් 2:12යි කියලා කිව්වත් ඒ දෙන්නම සමානයි. එකම විදිහට තමයි මේ කලවම් කරලා තියෙන්නේ. හරියට තුල්්‍ය භාග වගේ. මතකයි තුල්්‍ය භාග? දෙකෙන් එකයි කියලා කිව්වත් එක ළමයෙක් කියනවා මම පාන්ගෙඩියක් දෙකට කපලා භාගයක්ම කෑවා. දෙකෙන් එකක්ම කෑවා කියලා. තව එක්කෙනෙක් කියනවා මම හතරකට කපලා කෑලි දෙකක් කෑවා කියලා. මෙයා කිව්වා දෙකට කපලා එකක් කෑවා කියලා. මෙයා කියනවා හතරකට කපලා දෙකක් කෑවා කියලා.
ඔව් ඒ දෙන්න සමානයි. අපි මේවට කිව්වා තුල්්‍ය භාග කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. එකකට 6ක් කලවම් කරනවා කිව්වත් දෙකකට 12ක් කලවම් කරනවා කිව්වත් ඒ දෙන්න සමානයි. අන්න ඒවට අපි කියනවා තුල්්‍ය අනුපාත කියලා. එහෙනම් 1/6 කිව්වත් ඒකට සමානයි. ඒ වගේමයි ඒ විදිහටමයි කලවම් කරන්නේ 2/12යි කිව්වත්. මේ තියෙන්නේ තුල්්‍ය අනුපාතයක්. අපි තුල්්‍ය භාග ගත්තේ ලවයයි හරයයි එකම සංඛ්‍යාවෙන් ගුණ කරලා තුල්්‍ය භාග ගන්නවා. නැත්නම් ලවයයි හරයයි එකම සංඛ්‍යාවෙන් බෙදලා තුල්්‍ය භාග ගන්නවා. ඔය ක්‍රම දෙකටම පුළුවන් නේ. තුල්්‍ය අනුපාතත් එහෙමමයි. මෙන්න බලන්න මෙයා ආපු විදිය. මෙයාව ගුණ කළා දෙකෙන්. එහෙමනම් මේ පැත්ත දෙකෙන් ගුණ කරා නම් එහා පැත්තත් දෙකෙන්ම ගුණ කරන්න ඕනේ. එතකොට ලැබෙනවා තුල්්‍ය අනුපාතයක්. දෙවරක් එක 2යි. දෙවරක් 6 12යි. ලේසි තුල්්‍ය අනුපාත ගන්න. දෙන්නවම එකම සංඛ්‍යාවෙන් වැඩි කරනවා. දැන් සිමෙන්ති තාච්චි කොට්ටක තියෙනවා තාච්චි 5. සිමෙන්ති කොට්ටක තියෙනවා සිමෙන්ති තාච්චි 5. ඔන්න බලන්න තව තුල්්‍ය අනුපාතයක් ගන්නවා. මේ පැත්ත 5න් ගුණ කරනවා. මේ පැත්තත් 5න් ගුණ කරනවා. 5 වරක් එක 5යි. 5 වරක් 6 30යි. ඔන්න තව තුල්්‍ය අනුපාතයක් ආවා. සිමෙන්ති තාච්චි 5යි නම් ඒකට අවශ්‍ය වෙනවා වැලි තාච්චි 30. දාලා කලවම් කරන්න පුළුවන්. මේ ලැබුණ ඔක්කොම ටික සමානයි. ඒ හින්දා 1/6 කිව්වත් 2/12 කිව්වත් 5/30යි කිව්වත් මේ අය සමානයි. මෙන්න මේවට අපි කියනවා තුල්්‍ය අනුපාත කියලා. එහෙනම් තුල්්‍ය අනුපාත ලබා ගන්න තියෙනවා ක්‍රම දෙකක්. අතුල්්‍ය භාග ගත්තා වගේ ඒකේ පළවෙනි ක්‍රමය තමයි මෙයා ලියා ගන්න තුල්්‍ය අනුපාතයට ඒක පළවෙනි ක්‍රමය එකම සංඛ්‍යාවෙන් ගුණ කර තුල්්‍ය අනුපාත ලබා ගැනීම. එකම සංඛ්‍යාවෙන් ගුණ කර තුල්්‍ය අනුපාත ලබා ගැනීම. එහෙම ලියන මේ උදාහරණය ලියන්න. 1/6ට තුල්්‍ය අනුපාත දෙකක් හෙව්වා. ඊගාවට දෙවෙනියක් උදාහරණ 2. දැන් මම මේ ලියන එක්කෙනාට හොයන්න තුල්්‍ය අනුපාත දෙකක්. 2/3ට තුල්්‍ය අනුපාත 3ක් හොයන්න. එක්තරා පන්තියක සිටින ගැහැණු ළමයි හා පිරිමි ළමයි අතර අනුපාතය 2/3යි. දැන් ඒකෙන් කියන්නේ ගැහැණු ළමයි දෙන්නයි පිරිමි ළමයි තුන් දෙනයි මේ පන්තියේ ඉන්නවා කියලා නෙවෙයි. ගැහැණු ළමයි හා පිරිමි ළමයි අතර අනුපාතය ප්‍රමාණතර සම්බන්ධතාවය 2/3යි. තුල්්‍ය අනුපාත හොයන්න දෙකක් එකම සංඛ්‍යාවෙන් ගුණ කරන්න තුල්්‍ය අනුපාත දෙකක් ගන්න. බලමු. එකම සංඛ්‍යාවෙන් ගුණ කරන්න හදන්න. කැමති ගන්න සංඛ්‍යාවකින් මෙයාවත් මම ගුණ කරනවා දෙකෙන් මෙයාවත් ගුණ කරනවා දෙකෙන්. එතකොට එනවා 2 × 2 4යි 3 × 2 6යි. ඔන්න එක තුල්්‍ය අනුපාතයක් ආවා. තව ගුණ කරමු 5න්. මෙයාවත් 5න් ගුණ කරනවා මෙයත් 5න් ගුණ කරනවා. 5 × 2 10යි 5 × 3 15යි. ඔන්න තව තුල්්‍ය අනුපාතයක්. 10න් වැඩි කරොත් 20/30යි. 100න් වැඩි කරොත් 200/300යි. එහෙනම් තුල්්‍ය අනුපාත හරියට තුල්්‍ය භාග වගේ ඕනි තරම් ලියන්න පුළුවන්. 2/3 සමානයි 4/6 සමානයි 10/15. ඕනි තරම් කලම් තුල්්‍ය අනුපාත ලියන්න පුළුවන්. මේ අනුපාතයටම සමාන වෙන තවත් අනුපාත ඕනි තරම් ලියුව හැකියි. හරියට තුල්්‍ය භාග වගේ. තුල්්‍ය භාග ඕනි තරම් ලියන්න පුළුවන් නේ එකම සංඛ්‍යාවෙන් ගුණ කරලා. ඒකත් එහෙමමයි. 3න් වැඩි කරපු අයට නැති 6/9යි කියලා. 4න් වැඩි කරපු අයට නැති 8/12යි. 5න් වැඩි කරපු අයට නම් 10/15යි. 6න් වැඩි කරපු අයට 12/18යි. 10න් වැඩි කරපු අයට 20/30යි. 1000න් වැඩි කළා නම් 2000/3000යි. ඔක්කොම සමානයි. තව එක්කෙනෙක් හොයමු. මෙයාට තුල්්‍ය අනුපාත හොයන්න
තව දෙන්නේ 1/2/5 තුන් දෙනෙක් ඉන්නවා. 1/2/5 තුල්ල අනුපාත දෙකක් හොයන්න. ඉන්න තුන් දෙනාවම එකම සංඛ්‍යාවෙන් වැඩි කරන්න වෙනවා. මම මේකේ මුලින්ම දෙකෙන් ගුණ කරනවා ඉන්න ඔක්කොම. දෙකෙන් මේ ඔක්කොම දෙකෙන් ගුණ කරනවා. මෙයත් දෙකෙන් ගුණ කරනවා, මෙයත් දෙකෙන් ගුණ කරනවා, මෙයත් දෙකෙන් ගුණ කරනවා. දැන් බලමු. දෙවලක් එක 2යි. දෙවලක් දෙක 4යි. දෙවලක් 5 10යි. මෙන්න තුල්ල අනුපාතය ලැබුණා. 2/4/10යි. එහෙනම් 1/2/5 කිව්වම එයාට සමානයි 2/4/10 කියන අනුපාතය. තව එක්කෙනෙක් 3ෙන් වැඩි කරමු. ඔක්කොම 3ෙන් වැඩි කරනවා. මේ ඉන්න ඔක්කොම 3ෙන් වැඩි කරන්න ඕනේ. මෙයත් වැඩි කරනවා 3ෙන්. දැන් 3 1 3යි. 3 2 6යි. 3 5 15යි. මෙන්න තව තුල්ල අනුපාතයක්. එහෙනම් ඔය විදිහට තුල්ල අනුපාත එකම සංඛ්‍යාවෙන් ගුණ කරලා හොයන්න පුළුවන්. දැන් මම මෙහෙම ඉවි ඇඳට එහෙම අදින්න අවශ්‍ය නැහැ. එකම සංඛ්‍යාවෙන් තුන් දෙනාම වැඩි කළා නම් හරි. තුල්ල අනුපාතයක් ලැබෙනවා. එහෙමනම් දැන් අපි යන්නේ ඊගා දෙවෙනි ක්‍රමයට. ඒ තමයි දෙවෙනි ක්‍රමයේ පිටි කිලෝ 2යි. ඒ කියන්නේ ග්‍රෑම් 2000ක්. ඒකට කලවම් කරනවා සීනි කිලෝ 1ක් ග්‍රෑම් 1000ක්. පිටි සීනි අතර අනුපාතය 2000/1000යි. මේකෙන් 2000යි නම් මේකෙන් 1000යි. දැන් ඕක අපිට කියන්න පුළුවන් මෙහෙම. මේකෙන් 2000යි ග්‍රෑම් 2000යි කියන්නේ කිලෝ 2යි. ග්‍රෑම් 1000යි කියන්නේ කිලෝ 1යි. එහෙමනම් දැන් බලන්න මේ වෙලා තියෙන දේ 2000/1000 කිව්වත් 2/1යි කිව්වත් සමානයි. එකම දේ තමයි මේ වෙලා තියෙන්නේ. මේකෙන් 2ක් දාද්දි මේකෙන් 1යි දාලා තියෙන්නේ. මේකෙන් 2000ක් දාද්දි මේකෙන් 1000යි. එකම දේනේ වෙලා තියෙන්නේ. මෙයා හැම වෙලේම මෙයා වගේ දෙගුණයක් දාලා. දැන් මෙන්න මෙතන ආවේ මේ උත්තරේ මෙයාව 1000න් බෙදලා. එහෙනම් මෙයාවත් 1000න් බෙදනවා. ඔන්න තුල්ල අනුපාත වෙන දෙවෙනි ක්‍රමය. දෙන්නවම එකම සංඛ්‍යාවෙන් බෙදෙනව නම් විතරයි බෙදන්න යන්නේ. දැන් 1000න් දෙන්නවම බෙදෙනවනේ. ඒ හින්දා බෙදුවා. දෙන්නවම එකම සංඛ්‍යාවෙන් බෙදීමෙනුත් පුළුවන් තුල්ල අනුපාත ගන්න. එහෙනම් දෙවෙනි ක්‍රමය ලියන්න එකම සංඛ්‍යාවෙන් බෙදීමෙන් තුල්ල අනුපාත ලබා ගැනීම. දැන් මෙයාට තුල්ල අනුපාත හොයන්න යන්නේ බෙදලා. මේ දෙන්නවම බෙදෙනවා දෙකෙන්. මේ අකට බිඳුව තියෙන දෙකෙන් බෙදෙනවා. මෙයත් දෙකෙන් බෙදෙනවා. මෙයා එක දෙකෙන් බෙදුනාම ඔන්න එක තුල්ල අනුපාතයක් එනවා. 30 දෙකට බෙදුනහම 15යි. 20 දෙකට බෙදුනහම 10යි. මෙන්න එක තුල්ල අනුපාතයක්. 15/10යි. ඒ තව මේ දෙන්නවම බෙදෙනවනේ පහිනුත් නේද? පහිනුත් බෙදන්න පුළුවන්. මෙයත් පහින් බෙදෙනවා, මෙයත් පහින් බෙදෙනවා. එතකොට 30 පහින් බෙදුනහම 6යි. 20 පහින් බෙදුනහම 4යි. මෙන්න මෙයාට සමාන තව තුල්ල අනුපාතයක්. තව බෙදෙන සංඛ්‍යාවක් තියෙනවා. කාගෙන්ද බෙදෙන්නේ? මේ දෙන්නවම තව බෙදෙනවා. ඔව් 10න් බෙදෙනවා. දැන් එහෙනම් දෙන්නවම 10න් බෙදුවේ හැකි. මෙයත් 10න් බෙදනවා, මෙයත් 10න් බෙදනවා. 20 10න් බෙදුනහම 30 10න් බෙදුනහම 3යි. 20 10න් බෙදුනහම 2යි. මෙන්න වෙන බෙදෙන අය ඉන්නවද මේ දෙන්නවම? එකම සංඛ්‍යාවකින් මේ දෙන්නවම තව බෙදන්න පුළුවන්ද? නැහැ. වෙන බෙදෙන අය නැහැ. නේද? දෙන්නවම බෙදෙන වෙන සංඛ්‍යා නැහැ. එහෙමනම් මෙන්න මෙයාට තුල්ල අනුපාත බෙදීමෙන් හෙව්වා 3 දෙනෙක් කොච්චරයි හොයන්නත් පුළුවන්. මොනවද? 30/20යි කිව්වත් එයා සමානයි 15/10යි කිව්වත් එහෙම නැත්නම් 6/4යි කිව්වත්
3/2 කිව්වත් ඒ අය ඔක්කොම සමානයි. මෙන්න තුල්‍ය අනුපාත බෙදීමෙන් හෙව්වා. එතකොට තුල්‍ය අනුපාත මෙච්චර තියෙන්නේ මෙයාට. තුල්‍ය භාග වගේමනේ මේ තුල්‍ය අනුපාත බෙදීමෙන් හොයන්න පුළුවන් මෙච්චරම තමයි. ඒක ඇත්ත. ඒක හරි. හැබැයි මෙයාට තියෙන තුල්‍ය අනුපාත මෙච්චර නෙවෙයි. ඇයි වැඩි කරලා තව ඕන තරම් කිව්ව හැකියි. මෙයාව දෙකෙන් ගුණ කරාම එනවනේ 60/40යි කියලා. 10න් වැඩි කරාම එනවනේ 300/200යි කියලා. එහෙනම් තව තුල්‍ය අනුපාත ඕනේ තරම් ලියන්න පුළුවන්. හැබැයි බෙදීමෙන් ලියන්න පුළුවන් මෙච්චරයි. මෙන්න මෙයාට අපි කියනවා සරලම අවස්ථාව කියලා, බෙදෙන්නේ නැති අවස්ථාව. මේ තුල්‍ය භාග වගේ තුල්‍ය භාග වල සරලම අවස්ථාවක් තිබ්බා, බෙදෙන්නෙම නැති අවස්ථාවක් තිබ්බා. එහෙනම් මේ ඉන්නේ මේ තුල්‍ය අනුපාතයේ සරලම අවස්ථාව, බෙදෙන්නෙම නැති අවස්ථාව. මේ උදාහරණේ ලියාගන්න. 50/100 50/100 50/100 අනුපාතය බෙදීමෙන් තුල්‍ය අනුපාත සොයන්න. ලියමු බලන්න බෙදලා ඔක්කොම ටික 50/100 ඔක්කොම ටික හොයන්න යන්නේ. බෙදීමෙන් සෙවිය හැකි සියල්ල හොයන්න යන්නේ. එහෙම නැතුව මෙයාගේ සියලුම තුල්‍ය අනුපාත අපිට හොයන්න බෑ. ඇයි වැඩි කරලා ඕනේ තරම් ගන්න පුළුවන්. දැන් එකම සංඛ්‍යාවෙන් බෙදමු. අගට බිංදුව තියෙනවා. එහෙනම් දෙකෙන් බෙදෙනවා. අපි කලින් එහෙම ඉගෙනගෙන තියෙනවා. අගට බිංදුව තියෙන්නේ දෙකේ ගුණාකාරය යන අගට බිංදුව වෙන්න පුළුවන්. 50 දෙකට බෙදුනහම 25යි. 100 දෙකට බෙදුනහම 50යි. මෙන්න එක තුල්‍ය අනුපාතයක්. තව එක්කෙනෙක් බෙදලා හොයමු. ඊට පස්සේ අගට බිංදුව තියෙන්නේ ඒ කියන්නේ 5න් බෙදෙනවා. 5න් බෙදන්න පුළුවන්. 5ට 5 ඒවා 1යි බිංදුවට නෑ 10යි. 90. 10ට 5 ඒවා 2යි බිංදුවට නෑ 20යි. ඔන්න තව තුල්‍ය අනුපාතයක්. 10/20යි. ඊට පස්සේ තව එක්කෙනෙක් බෙදමු. මේ දෙන්නම තව 10න් බෙදෙනවා. 10න් බෙදුව හැකියි. 50 10න් බෙදුනහම 5යි. 100 10න් බෙදුනහම අපි කලින් ඉගෙනගෙන තියෙනවා 10න් බෙදන්නේ මේ ලේසිකම. මේ බිංදුව කැපෙනවා 10යි. තව බෙදෙන කෙනෙක් ඉන්නවා. කීයද තව බෙදෙන්නේ? මේ දෙන්නම බෙදෙන තව ලොකු සංඛ්‍යාවක් තියෙනවා. 50න් බෙදෙනවා. මෙයාව 50න් බෙදුනහම 50ට 50 ඒවා 1යි. 100ට 50 ඒවා 2යි. මෙන්න තුල්‍ය අනුපාත. බෙදීමෙන් මේ 50/100ට හොයන්න පුළුවන් තුල්‍ය අනුපාත ටික මේ තියෙන්නේ. එතන ඉන්න සරලම එක්කෙනා මෙයා. බෙදීමෙන් තුල්‍ය අනුපාත ඒ කියන්නේ 50/100 ලියන්න පුළුවන් සරලම ආකාරය 1/2යි. එහෙමනම් දොඩම් වීශ 50කට නැත්තම් පන්තියේ ළමයි පිරිමි ළමයි 50යි ගැහැණු ළමයි 100යි 50/100 හරියට 1/2යි වගේ. පිරිමි ළමයි එක්කෙනයි ගැහැණු ළමයි දෙන්නයි වගේ ප්‍රමාණතර සම්බන්ධතාවය. නවම කියන්න පුළුවන්. එහෙමනම් දැන් අපි මේ කතා කරේ මුලින්ම අනුපාතයක් කියන්නේ කවුද කියලා කතා කරා. ඊට පස්සේ අනුපාත ලිව්වා. එකම ඒකකයකට පත් කරගත්තා. ඊට පස්සේ අනුපාතය ලිව්වා. ඊට පස්සේ තුල්‍ය අනුපාත හෙව්වා. කොහොමද? බෙදීමෙන් තුල්‍ය අනුපාත හෙව්වා. ගුණ කිරීමෙන් තුල්‍ය අනුපාත හෙව්වා. දැන් අනුපාත කිව්වේ යම්කිසි ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් අතර ප්‍රමාණතර සම්බන්ධතාවයන්නේ. දැන් මෙන්න මෙයා අනුපාතයක්ද නැද්ද කියලා බලන්න. තේ කෝප්ප එකකට සීනි ඇති 3ක් දානවා. තේ කෝප්ප එකකට සීනි ඇති 3ක් දානවා. මොකද කියන්නේ මෙයා අනුපාතයක්ද? එකම ඒකකයකින් මැන ඇති ද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක ප්‍රමාණතර සම්බන්ධතාවයක් අනුපාතයක් කියුවේ. තේ කෝප්ප එකකට සීනි හැඳි 3යි. මොකද කියන්න පුළුවන්ද? එහෙනම් අනුපාතයක් කියන උත්තරේ හරිද මේක? මෙයා අනුපාතයක් වෙන්නේ නැහැ. හේතුව එකම ඒකකයකින් නෙවෙයි මැල්ල තියෙන්නේ.
දැන් මේ කවුරු හරි ළමයෙක් අනුපාතයක් කියලා හිතාගෙන එයා තේ හදන්න යනවා මේ විදිහට. එහෙමනම් එයා උන්න අනුපාතයක් කියලා හිතුවනම් එයා කලවම් කරන්න වෙනවා. තේ කෝප්ප එකකට වතුර කෝප්ප එකකට කලවම් කරන්න වෙනවා. සීනි කෝප්ප 3ක්. හරිද එතකොට? සීනි කෝප්ප 3ක් කලවම් කරන්න වෙන අනුපාතයක් වගේ මේ ගාන හදන්න ගියා නම් එහෙනම් මෙයා අනුපාතයක් නෙවෙයි. තේ කෝප්ප එකකට සීනි තේ සහ සීනි අතර අනුපාතයක් නෙවෙයි. අපි ඒවට කියනවා අනුපාතික කියලා අපේ ඊගාව අනුමාතිකාව. දැන් අනුපාතයක් නොවන තව එක්කෙනෙක් තමයි ඔන්න ළමයි වරද්ද ගන්න වාහනයක් තෙල් ලීටර් එකකින් කිලෝමීටර් 25ක් දුර යනවා. එහෙනම් දෙකකින් යනවා 50ක්. තුනකින් යනවා 75ක්. හරියට නිකන් අනුපාතයක් වගේ. හැබැයි අනුපාතයක් නෙවෙයි. මෙයා ලීටර්, මෙයා කිලෝමීටර්. ඒ හින්දා අනුපාතයක් නෙවෙයි. උත්තර ලියන්න බැරි විශේෂ එක අභ්‍යාසෙට. බලමු පළවෙනි ගාන. 1 පහත් දැක්කන වගන්ත වලින් අනුපාතයක් දක්වන වගන්ත තෝරා ලියන්න. කිරි තේ සෑදීමට පිටි තේ හැදි 3කට සීනි හැදි 2ක් යොදනවා. හරි. පිටි තේ හැදි 3යි සීනි හැදි 2යි. එතන අනුපාතයක් තියෙනවා. ලියන්න පුළුවන් නේ. පිටි හැදි 3යි සීනි හැදි 2යි අනුපාතයක්. ඊට පස්සේ සලට්ට වඩා සුනිල් උසයි. සලට්ට වඩා සුනිල් උසයි කියලා කියනවා. දැන් එතන ඒ වගන් තියන්නේ එතන අනුපාතයක් නැහැනේ. හැබැයි දෙන්නගේ උස දුන්නා නම් ඔන්න අනුපාතයක් තියෙනවා. සරත්ගේ උස දෙනවා කොච්චරද කියලා. සුනිල්ගේ උස දෙනවා කොච්චරද කියලා. අන්න එතකොට ඒ දෙන්න අතර අනුපාතය ලිව්වේ හැයි. දැන් මෙතන අනුපාතය ලියන්න බෑනේ. මේ කියන්නේ මෙයාට වඩා මෙයා උසයි කියලා. නෑ. ඒක අනුපාතයක් නෙවෙයි. රෝමිලකන් 3. ඍජු කෝණාසාකාර ඉඩම් කඩක් ඉඩමේ පළල මීටර් 80ක්ද දිග මීටර් 117ක්ද වේ. එහෙනම් පළලයි දිගයි අතර අනුපාතයක් තමයි ඒක අනුපාතයක් වෙනවා. එයා හරි අනුපාතයක්. රෝමිලකන් 4. රෝමිලකන් 4 කියනවා කේක් සෑදීමේදී පිටි ග්‍රෑම් 500ට සීනි ග්‍රෑම් 250ක් කලවම් කරනවා කියලා ඒක හරි අනුපාතයක්. රෝමිලකන් 5 කියනවා ගණිතයේ විෂය මලිතට වඩා රවි ලකුණු ගත්තේය. එතන අනුපාතයක් නැහැ. එතන තියෙන්නේ වාක්‍යයක්. මෙයාට වඩා මෙයා ලකුණු ගත්තා කියලා. හැබැයි දෙන්නගේ ලකුණු දුන්නා නම් අන්න අනුපාතයක් ලියන්න පුළුවන් මෙයා අනු මෙයා කීයද කියලා. එහෙනම් එතන අනුපාතයක් නැහැ. ඊට දෙවෙනි ගාන. දෙවෙනි ගාන කියනවා බලන්න මේ කියන දේ අලුත් වචනයක් වෙනවා. පහස් සදාහන එක් එක් අනුපාතයේ කියවන ආකාරයේද ඒවායේ පදද ලියන්න. පද අනුපාතයක පද කියලා කියන්නේ මේ ඉන්න අයට. මේකේ ඉන්නවා පද දෙකක්. මොනවාද? 3 එක පදයක්, 2 තව පදයක්. එහෙනම් මෙතනත් එහෙමමයි. අනුපාතයේ කියවන ආකාරය 1ට 2 අනුපාතය 1:2. මේක හරි. මේක මේ කියවන ආකාරයක්. අපි මේ නිතර අනුපාත ගණන් හදද්දි කියවන විදිහ තමයි 1:2. ඒක හරි. හැබැයි ඔක වඩාත් හොඳයි ලියද්දී 1ට 2 අනුපාතය කියලා ලියන එක. 1ට 2 අනුපාතය. අපි ගණන් හදද්දි කියවද්දි 1:2 කියලා කියනවා. ඊගොඩ වෙන්නේ 2:3. හරි. 2ට 3 අනුපාතය කියලා ලිව්වනම් තමයි වඩාත් හොඳ. 2ට 3 අනුපාතය. එයාගේ පද තමයි එතකොට 2 හා 3. තුන්වෙනිය 10 දොර එකට මෙන්න උත්තරය ආව 2ට කියන්න වෙන්නේ 2:3 2ට 3 අනුපාතය. රෝමිලකන් 3 10ට 8 අනුපාතය. නැත්නම් 10:8. ඊට පස්සේ 8ට 7 අනුපාතය. නැත්නම් 8:7. අන්තිම එක්කෙනා 9ට 13 අනුපාතය. නැත්නම් 9:13. ඒ පද වෙන්නේ එතකොට ඉන්නම් එක ටිකමයි. තුන්වෙනි ගාන. ඒක ලේසියි. ඉක්මනට බලමු. පහක් දක්වන එක් එක් අනුපාතයේ සංඛ්‍යා දැස්වීම ලියා දක්වන්න. 1ට 3 අනුපාතය 1:3යි. දෙවනිය 2ට 7 අනුපාතය 2:7යි. 3 3ට 15 අනුපාතය 3:15යි.
8ට 1 අනුපාතය 891යි. 1ට 1 අනුපාතය 191යි. මේ බලන්න එතන අනුපාතය 1ට 1යි. සීනි කිලෝ එකකට පිටි කිලෝ එකක් දාලා මොන හරි කෑමක් හදනවා. නැත්තම් තීන්ත ලීටර් එකකට වතුර ලීටර් එකක් දාලා කලවම් කරලා මිශ්‍රණය හදා ගන්නවා. 1ට 1 අනුපාතය. ඊට පස්සේ පන්තියක ළමයි පිරිමි ළමයිනුත් 20යි ගැහැණු ළමයිනුත් 20යි. 1ට 1 අනුපාතය කියලා කිව්වා. ඊට පස්සේ 4 වෙනි ගාන හදන්න. මේ ගානේ 4 වෙනි ගානේ එතකොට මල්ලී ළඟ ඇති විදුලු ඉරි ගාන 5යි. නංගී ළඟ ඇති විදුලු ඉරි ගාන 7යි. දැන් අනුපාතය ලියුව හැකි. මේ දෙන්නම විදුලු ඉරිනේ. මල්ලී යන නංගී. පහණු 7යි. මෙන්න අනුපාතය. පහණු 7යි. පස්වෙනි ගානේ ඇපල් ගෙඩියක ස්කන්ධය ග්‍රෑම් 200ක්ද දොඩම් ගෙඩියක ස්කන්ධය ග්‍රෑම් 200ක්ද වේ. ඇපල් ගෙඩියක් ග්‍රෑම් 200යි. දොඩම් ගෙඩියකුත් ග්‍රෑම් 200යි. දෙන්නම ග්‍රෑම් ඉන්නේ. ඒ හින්දා අනුපාතය ලිව්ව හැකි. ඇපල් අනු දොඩම්. දෙසිය අනු 200යි. හැබැයි අපි කලින් තුල්‍ය අනුපාත ඉගෙන ගත්තා. තුල්‍ය අනුපාත ඉගෙන ගත්ත හින්දා මෙයා සරලම ආකාරයෙන් කිව්වේ හැකි. 200 අනු 200 මේ බලන්න මේ දෙන්නවම බෙදෙන ලොකුම සංඛ්‍යාවෙන් බෙදුනාම එකපාරම සරලම ආකාරයෙන් ලැබෙනවා. දැන් මේක දෙකෙන් බෙදුවොත් 100 අනු 100යි. පහෙන් බෙදුවොත් වෙනවා 40 අනු 40යි කියලා. 50න් බෙදුවොත් වෙනවා 4 අනු 4යි කියලා. හැබැයි 200න් බෙදුවොත් වෙනවා 1 අනු 1යි කියලා. මෙන්න මෙයා තමයි සරලම ආකාරය. මේ අනුපාතය ලියන්න පුළුවන් සරලම ආකාරය 1 අනු 1යි. එහෙනම් මේ උත්තරෙත් ඒක යටින් ලියන්න. මෙතනින් පස්සේ වෙන ගණන් වල උත්සාහ කරන්න සරලම ආකාරයෙන් ලියන්න. තුන්වෙනි ගැටලුවේ ඍජුකෝණාශ්‍රයේමක දිග මීටර 75යි. දිග 75 මීටර. පළල මීටර 37යි. දෙන්නම මීටර. එහෙනම් අනුපාතයක් ලෙස ලියුව හැකියි. දිග අනු පළල 75 අනු 37යි. මේ වන සරලම ආකාරයෙන් ලියන්න බෙදෙන සංඛ්‍යාව හොයාගන්න අපහසුයි. ඒ හින්දා ඔහොම තියමු කමක් නැහැ. 75 අනු 37යි. ඊගාව 7. අම්මා පරිප්පු කෑම 500ක්ද තාත්තා පරිප්පු කිලෝ 2ක්ද මිලදී ගෙන ආවෝය. දෙදෙනා විසින් ගෙනෙන ලද පරිප්පු ස්කන්ධ අතර අනුපාතය සොයන්න. අම්මා පරිප්පු ගෑම් 500යි. ගෑම් 500යි. තාත්තා කිලෝග්‍රෑම් 2යි. ඔන්න දැන් අනුපාතය ලෙස ලියන්න බෑ. හේතුව මෙයා ග්‍රෑම් මෙයා කිලෝග්‍රෑම් හින්දා. මෙයා ග්‍රෑම් කරගමු. ග්‍රෑම් 2000යි කියලා එනවා. දැන් පුළුවන් අනුපාතය ලෙස ලියන්න. අම්මා අනු තාත්තා. පන්සීය අනු 2000යි. වෙන අනුපාතය. සරලම ආකාරයෙන් ලිව්වේ හැකිනේ අපි තුල්‍ය අනුපාතත් ඉගෙන ගත්ත හින්දා. මේ දෙන්නවම 500ෙන් බෙදමු. එතකොට සරලම ආකාරය ලැබෙනවා. මෙයාව 500ෙන් බෙදුනහම 1යි. 2500ෙන් බෙදුනහම 4යි. 1 අනු 4යි. සරලම ආකාරය 1 අනු 4යි කියලා එනවා. එකම ඒකකයකට ගත්තා. ඊට පස්සේ අනුපාතය ලියුවා. 8 වෙනි ගාන. 8 වෙනි ගානේ කියනවා පාසලේ සිට ත්‍රියන්තකයේ නිවසට දුර මීටර් 700යි. ලසන්තකයේ නිවසට දුර කිලෝමීටර් 1යි මීටර් 300යි. එන අනුපාතය ලෙස ලියන්න බෑ මොකද දෙන්න ඉන්නේ ඒකක දෙකකින්. එහෙනම් මෙයාවත් මීටර් කරගන්න වෙනවා.
කිලෝමීටර් එකක් කියන්නේ මීටර් 1000යි. මෙතන 1000යි මෙතන 300යි 1300යි. දැන් පුළුවන් අනුපාතය ලෙස ලියන්න. ක්‍රියාන්තානු ලසන්ත. 790 1300යි. දැන් මෙයාව සරල කරන්න පුළුවන්. මේක දිහා බැලුවාම පේනවා මේ දෙන්නවම 100න් බෙදෙනවා කියලා. 700 100න් බෙදුනාම මේ බිංදු දෙකට බිංදු දෙක කැපෙනවනේ. එහෙනම් ඔන්න තුල්‍ය අනුපාත දෙන්නවම 100න් බෙදන්න පුළුවන්. මෙයාව 100න් බෙදුනාම බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. මෙයාව 100න් බෙදුනාම බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. 100න් බෙදන්න හරි ලේසි. එතකොට එනවා 793යි කියලා. මේ උත්තරේම ගත්තනම් වඩාත් හොඳයි. 793. මේ තියෙන්නේ සරලම ආකාරයෙන්. 9 වෙනි ගාන. බලන්න මේ ගැටලුව 9 වෙනි ගාන. මේ 9 වෙනි ගාන ටික විශේෂ ගැටලුවක්. ඒකේ කියනවා රජිතාලගේ රුපියල් 8ක්ද විජිතාලගේ රුපියල් 5යි 750ක්ද ඇත. දෙදෙනා ළඟ ඇති මුදල් අතර අනුපාතය සොයන්න. දැන් මේ අනුපාතය ලියන්න නම් දෙන්නම එකම එකකයකට ගන්න ඕනේ. රුපියලක් කියලා කියන්නේ 700ක්. රුපියල් එකක් කියන්නේ 700ක්. එහෙනම් මේ ඔක්කොම 7 වලට හදව ගන්න පුළුවන් ඒක එක ක්‍රමයක්. මොන මම මුලින්ම හදනවා මේ ඔක්කොම 7 වලට හදවගෙන. රුපියල් 8යි කියන්නේ මෙයා ගාව තියෙනවා 800ක්. රුපියල් 8ක් කියන්නේ එයා ගාව 800ක් තියෙනවා. විජිතා ගාව රුපියල් 5යි කියන්නේ එතන 500යි මෙතන 50යි 7 වලින් 550ක් තියෙනවා. දැන් අනුපාතය ලියුව හැකි රජිතා අනු විජිතා 800 අනු 550යි. අනුපාතය ලියද්දී එකක ලියන්නේ. දැන් ඕක දිහා දැක්කම ඉතින් පේනවනේ දෙන්නවම 10න් බෙදෙනවා කියලා අගට බිඳුව තියෙන හින්දා. ඔන්න බලන්න දැන් සාධාරණ ආකාරයෙන් ලියන්න ගියාම මේ බිඳුවට මේ බිඳුව කැපුණා මෙයාට මෙයා කැපුණා බෙදද්දි. මේ බෙදද්දි බිඳුවට බිඳුව කැපිලා 80 අනු 55යි කියලා ආවා. හැබැයි මෙයා නෙවෙයි සාධාරණ ආකාරයෙන් තව බෙදෙනවා. 5න් බෙදෙනවනේ මේ අගට තියෙනවනේ 5. මෙයා බිඳුව. ඒ කියන්නේ දෙන්නම 5න් බෙදෙනවා. දැන් බලන්න මෙයාව 5න් බෙදුනහම වෙන දේ 8ට 5 ඒවා එකයි. මේ 80 5න් බෙදෙන එකයි මේ කරන්නේ. 30ට 6යි 5 8යි 30යි. ඉතිරි බිඳුව. 16 අනු 11යි කියලා එනවා. එහෙනම් මේ දෙන්න අතර තියෙන මුදල් අතර අනුපාතය 16 අනු 11යි. මෙයා තමයි සරලම ආකාරය වෙන වෙදින්නේ. දැන් ඔය උත්තරේ ගන්න පුළුවන් ළමයෙක්ට මෙන්න මෙහෙම. එක ළමයෙක් ඕක ටිකක් හිතලා ගන්නවා උත්තරේ. එයා හිතනවා මෙහෙම. දැන් මේ දෙකම එකම ඒකකයට ගන්න එපා. ඒ හින්දා එයා හිතනවා මෙයා ගාව 750 කාසි නම් 750 කාසි දෙකක් එකතු වෙලානේ රුපියලක් හැදෙන්නේ. රුපියලක් හැදෙන්න 750 කාසි දෙකක් ඕනේ. එහෙනම් මෙයා ගාව තියෙනවා 750 කාසි වලින් ගත්තොත් රුපියල් 8ක් හැදෙන්න 750 කාසි 16ක් ඕන. එහෙම නේද? 750යි 50යි එකතු වුණා එකක් හැදෙන්න දෙකක් ඕන. එහෙනම් 8ක් හැදෙන්න 16ක් ඕන. 750 කාසි 16ක් අවශ්‍ය වෙනවා. මෙයා ගාව තියෙනවා 750 කාසි රුපියල් 5 හැදෙන්න 10ක් ඕනේ. ඊට අමතරව තව මෙතන එකක් ඕනේ. 5 දෙන්න කාසි 10යි 750ට කාසි 1යි. එතකොට මෙතන 10යි මෙතන 1යි 11යි. ඔන්න එකපාරම හිතලා මේ උත්තරේ ගන්න ළමයිනුත් ඉන්නවා. දෙක හැබැයි දෙන්නටම එක උත්තරේ එන්නේ. මෙයා මේ උත්තරේ ගත්තේ 750 කාසි වලින්. එයා කිව්වා 750 කාසි වලින් මෙයා ගාව තියෙනවා 16ක් මෙයා ගාව තියෙනවා 11ක්. මෙයා 7 වලට හදව ගත්තා. 800 අනු 550 කිව්වා. හැබැයි එයාට බෙදාගෙන ගියාම සරල කරගෙන ගියාම අන්තිමට මේ උත්තරේම එනවා. ඉතින් මේ දෙකම හරි. දෙකෙන් කෝක කිව්වක් කමන්නේ. බලන්න 10 වෙනි ගානේ මෙහෙම කියනවා. ඒකේ භාජන දෙකක් දීලා තියෙනවා. එක භාජනයක තියෙනවා වතුර ලීටර් 1යි මිලිලීටර් 450.
අනිත් භාජනයේ තියෙනවා වතුර ලීටර් 2ක්. A හා B භාජනවල ඇති ජල ප්‍රමාණ අතර අනුපාතය සොයන්නලු. A භාජනයේ තියෙන ජලය ලීටර් 1යි මිලිලීටර් 450. B භාජනයේ තියෙන ජලය ලීටර් 2ක්. එහෙනම් අනුපාතය ලෙස ලියන්න නම් දෙන්නම එකම ඒකකයකින් ඉන්න ඕනේ. දෙන්නම එකම ඒකකයකින් නැහැ. ඒ හින්දා අපි දෙන්නම ලීටර් මිලිලීටර් කරගමු. මෙතන නෝ මිලිලීටර් 1450යි. මෙතන තියෙනවා මිලිලීටර් 2000යි. දැන් හරි. දැන් අනුපාතකින් ලියා ගන්න පුළුවන්. දැන් දෙන්නම ඉන්නේ එකම ඒකකයකින්. එහෙමනම් A අනු B සමානයි 1450 අනු 2000. දැන් මෙන්න අනුපාතය නම් ලිව්වා. හැබැයි ඉතින් අපි අනුපාතයක් ලිව්වහම සරලම ආකාරයෙන් තමයි ලියන්නේ. හැම වෙලේම සරලම ආකාරයටපත් කරනවා. හැකි සෑම විටම. එහෙනම් මෙයා සරලම ආකාරයටපත් කරමු. 21 එක අභ්‍යාසයේ 10 වෙනි ගාන අපි මේ බලන්නේ. දැන් මේ බලපු ගාන පේනවා දෙපැත්තම 10න් බෙදෙනවා කියලා. එහෙනම් බිංදුවට බිංදුව කැපෙනවා. ඉතිරි වෙන්නේ 145 අනු 200. දැන් පේනවා 5න් බෙදෙන බව. මෙයත් 5 මෙයා බිංදුව. එහෙනම් 5න් බෙදෙනවා. මෙයා 5න් බෙදුනහම මේ සංඛ්‍යාව 5න් බෙදුනහම 14ට 5ව 2යි. 10යි 4ක් ඉතිරි. 45ට 9යි. අනු 20ට 5ව 4යි බිංදුවට නෑ. වෙන නම් බෙදෙන්නේ නෑ. මෙයා තමයි සරලම ආකාරය. එහෙනම් A හා B කියන භාජන දෙකේ තියෙන ජලය වල අනුපාතය සරලම ආකාරයෙන් තිබ්බහම 29 අනු 40යි කියලා එනවා. ඊගොල්ලෝ බලමු 11 වෙනි ගාන. 11. 11 වෙනි ගාන. 11 වෙනි ගාන කියනවා මාතර නගරයේ සිට ගාල්ල නගරයට යාමට මෝටර් සයිකලයට පැය 1යි මිනිත්තු 10ක් ගියාලු. මෝටර් සයිකලයට යනවලු පැය 1යි මිනිත්තු 10ක්. මෝටර් සයිකලයට යනවා පැය 1යි මිනිත්තු 10ක්. ඊගව කාලයට පැය 1ක් ගත වුණා. කාලයකට යන්නේ පැය 1යි. කාලය පැය 1යි. එහෙනම් දැන් අහන්නේ මේ දෙන්නාගේට ගත වුණ කාලය අතර අනුපාතය කීයද කියලා අහනවා. කාර්ය හා මෝටර් සයිකලයට ගත වූ එක් කාලය අතර අනුපාතය සොයන්න. මෝටර් රථයට ගත වුණ කාලය දෙන්නම අනුපාතකින් ලියන්න එකම ඒකකයකින් ඉන්න ඕනේ. මෝටර් රථයට පැය 1යි මිනිත්තු 10යි. එහෙනම් පැය 1යි කියන්නේ මිනිත්තු 60යි. තව තියෙනවා 10ක්. ඔක්කොම මිනිත්තු 70යි. බයිසිකලයට ගත වෙලා තියෙනවා මිනිත්තු 70ක්. ඒ වගේම කාර්යයකට ගත වෙලා තියෙනවා පැය 1ක් කියන්නේ මිනිත්තු 60යි. දැන් බලන්න අහලා තියෙන විදිය මේක අහනවා කාලයට හා මෝටර් සයිකලයට ගත වූ එක් කාලය අතර අනුපාතය සොයන්න. ප්‍රශ්නේ අහලා තියෙන විදියටම අපි උත්තරේ ලියමු. මාදුනා කියලා කමන්නේ අනුපාතයක. මෙතන කියන්නේ කාලය අනු මෝටර් සයිකලයේ කොච්චරද කියලා අහන්නේ. ඒ ප්‍රශ්නේ අහපු පිළිවෙලටම මම ලියුවා. ඒක වෙනස් වුණා දෙපැත්ත මාදුනා කියලා කමක් නැහැ. කාලයට ගත වුණේ මිනිත්තු 60යි මෝටර් රථයට ගත වුණේ මිනිත්තු 70යි. එහෙනම් කාලය අනු මෝටර් රථය 60 අනු 70යි. හැබැයි යෝගට කවුරු හරි ළමයෙක් කිව්වනම් මෝටර් රථය අනු කාලය කියලා මෝටර් බයිසිකලය අනු කාලය කියලා ලිව්වනම් එයාට එන්නේ 70 අනු 60. මාරුණාට කමක් නැහැ. හැබැයි උඩ ඉන්න එක්කෙනා කාලය නම් එතන යටින් 60ම තියෙන්න ඕනේ. මෝටර් බයිසිකලේ නම් එතන යටින් 70ම තියෙන්න ඕනේ. දැන් මෙයා මේ සරල ආකාරයේ නෙවෙයි 10න් බෙදෙන බව හොඳට පේනවා. මේ දෙන්නවම 10න් බෙදෙන බව. එතකොට බිංදුව කැපිලා 6.77යි කියලා එනවා. එහෙනම් දෙපැත්තම 10න් බෙදුවා. දැන් සරලම ආකාරය 6.7යි කියන උත්තරය ඇවිල්ලා තියෙන්න ඕනේ. 21 එක අභ්‍යාසයේ 11 වෙනි ගානට. ඊට පස්සේ බලමු 12 වෙනි ගාන.
නිමාලී ළඟ ඇති වෙදළු ගෙඩි ගාන නිමාලී අණු අමල් 3.5යි කියලා දීලා තියෙනවා. නිමාලී සහ අමල් ළඟ ඇති වෙදළු ගෙඩි අතර අනුපාතය 3.5 වේ. මාරු වෙන්න බෑ. මෙයා මේ නිමාලියටින් 3යි ලියවෙන්න ඕනේ, අමල්ලටින් 5 ලියවෙන්න ඕනේ. ඊට පස්සේ නිමාලී ළඟ ඇති වෙදළු ගෙඩි ගාන 9යි කියලා අපිට කියනවා. එහෙනම් 3 9 වලටපත් උනේ 3න් වැඩි වෙලා. මේ පැත්තත් 3න් වැඩි කරනවා තුල්්‍ය අනුපාත. එතකොට එනවා 15යි කියලා. එහෙනම් අමල් ළඟ ඇති වෙදළු ගෙඩි ගාන තමයි මෙන්න ආවා 15යි කියලා. අමල් ළඟ වෙදළු ගෙඩි 15ක් තියෙනවා. ඊට පස්සේ 13 වෙනි ගාන අන්තිම ගැටලුව. 13. බලන්න මේක අහන දේ. බදාම් මිශ්‍රණයක් සෑදීමේදී සිමෙන්ති තාච්චි දෙකකට වැලි තාච්චි 12ක් මිශ්‍ර කරනවලු. සිමෙන්ති අණු වැලි. සිමෙන්ති තාච්චි දෙකකට වැලි තාච්චි 12ක් මිශ්‍ර කරනවලු. සිමෙන්ති තාච්චි දෙකකට වැලි තාච්චි 12ක් මිශ්‍ර කරනවලු. දැන් අහන ප්‍රශ්නේ මිශ්‍රණයේ ඇති සිමෙන්ති හා වැලි අතර අනුපාතය සොයන්න. මෙන්න අනුපාතය. හැබැයි සරල ආකාරයෙන් ලියාගමු. දෙපැත්තම දෙකෙන් බෙදෙනවා. මේ දෙපැත්තම දෙකෙන් බෙදෙනවා. මේ පැත්ත දෙකෙන් බෙදුනහම 1යි, මේ පැත්ත දෙකෙන් බෙදුනහම 6යි. මෙන්න සරල ආකාරය. සිමෙන්ති හා වැලි මිශ්‍ර කරන අනුපාතය 1:6යි කියලා ලියන්න පුළුවන්. 1:6 අනුපාතය. ගොවිලක්කම් 1. එකෙන් අහන්නේ මේ ප්‍රශ්නේ මෙම මිශ්‍රණය සාදා ගැනීමට ඔන්න බලන්න අහන ප්‍රශ්නේ ගොවිලක්කම් 1කින් අහනවා. මෙම මිශ්‍රණය සාදා ගැනීමට වැලි තාච්චි එකකට සිමෙන්ති තාච්චි කීයක් මිශ්‍ර කළ යුතුද? වැලි තාච්චි එකක් දානවා කියලා කියන්නේ වැලි තාච්චි එකක් දැම්මොත් ඒකට සිමෙන්ති දාන්න වෙන්නේ ඉතාම අඩු ප්‍රමාණයක්. 6න් පංගුවක්. මේ සිමෙන්ති එකකට වැලි 6ක් දානවා. දැන් අපි මෙන්න මේ වගේ හරි හතරස් මොකක් හරි භාජනයකින් මැනලා ගන්නවා. මෙහෙම ඍජුකෝණාසාකාර පොඩි තැටියකින් තමයි මැනලා ගන්න කියලා හිතමු මේක. වැලි මේ තැටියෙන් එකක් දැම්මනම් අපි සිමෙන්ති දාන්න ඕනේ ඔය තැටිය 6කට බෙදලා එක පංගුවයි. මේ තැටිය සමාන කොටස් 6කට බෙදලා එක කොටසයි දාන්න ඕනේ සිමෙන්ති. එතකොට දැන් මේ ප්‍රශ්නේ අහලා තියෙන ක්‍රමේ මේ 6 වසරේ ළමයිගෙන් අහන ක්‍රමේ එක අඩුපාඩුවක් වෙලා වැරද්දක් වෙලා මේ අච්චුපතේ. ඔක අහන්න ඕනේ සිමෙන්ති තාච්චි එකකට දැමිය යුතු වැලි තාච්චි ප්‍රමාණය කොච්චරද කියලා. එහෙම ඇහුවනම් සිමෙන්ති තාච්චි එකකට වැලි තාච්චි 6ක් දාන්න ඕනේ. දැන් අහලා තියෙන්නේ වැලි තාච්චි එකකට දැමිය යුතු සිමෙන්ති තාච්චි ප්‍රමාණය කොච්චරද? ඒකට උත්තරේ කියනවා නම් අපිට කියන්න වෙන්නේ තාච්චියෙන් 6න් පංගුවයි කියලා. සිමෙන්ති දාන්න වෙන්නේ එහෙමනම් තාච්චියෙන් 6න් පංගුවක්. පැහැදිලිද බලන්නේ මම කියපු දේ? ගොමිලක්කම් 2. මෙම මිශ්‍රණයේ තාච්චි 28ක් සාදා ගැනීමට මිශ්‍ර කළ යුතු සිමෙන්ති හා වැලි තාච්චි ප්‍රමාණ වෙන වෙනම සොයන්න. දැන් මේකෙන් බලන්න මේ විදිහට කලවම් කළාම ලැබෙන විදිහ සිමෙන්ති තාච්චි 1යි. වැලි තාච්චි 6යි. කොහොම වැලි තාච්චි 6ක් දානවා. ඕකට තව සිමෙන්ති තාච්චියකුත් හලනවා. ඔන්න දැන් මේ දෙක කලවම් කරාම තාච්චි 7ක් මෙතන තියෙනවා වගේ. වැලි තාච්චි 6යි, සිමෙන්ති තාච්චි 1යි. ඔක්කොම කලවම් වුණාම 7ක් එතන තියෙනවා. ඒක සැබෑවටම හිම වෙනවාද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ වැලි අතරේ තියෙන හිඩස් වලට සිමෙන්ති කුඩු ගිහිල්ලා ඒක හිම වෙන්නේ නැහැ. අපි හිතමු දැන් මේ ගාන විදිහට වැලි තාච්චි 6යි සිමෙන්ති තාච්චි 1යි කලවම් කරාම ඔන්න තාච්චි 7ක් හැදෙනවා. දැන් පාම් පිටි කිලෝ එකකට පාම් පිටි කිලෝ 6කුයි සීනි කිලෝ 1කුයි මිශ්‍ර කරනවා. එතකොට කිලෝ 7ක් ගන්නට හැදෙනවනේ. කිලෝ 6යි කිලෝ 1යි එකදලා කිලෝ 7ක් හැදෙනවා. මෙතන වැලි තාච්චි 6යි සිමෙන්ති තාච්චි 1යි කලවම් වෙලා තාච්චි 7ක් හැදෙනවා. ඊගවට දැන් මෙයාට අවශ්‍යයිලු තාච්චි 28ක් හදාගන්න. 7ක් නෙවෙයි 28ක් හදාගන්න ඕනේ. 28 කියලා කියන්නේ 7 වගේ 28 7ෙන් බෙදුනහම අපිට පේනවා 28 7ෙන් බෙදුනහම 4යි. එහෙනම් 4 ගුණයක් ඕනේ වෙනවා. මේ තියෙන ප්‍රමාණය වගේ 4 ගුණයක් ඕනේ. මෙතනින් හැදෙන්නේ තාච්චි 7යි.
තාච්චි 28ක් ඕනේ. ඒ කියන්නේ නම් මෙයා වගේ 4 ගුණයක්, මෙයා වගේ 4 ගුණයක්, 4ක් එක 4යි, 6 වරක් 4 24යි, සිමෙන්ති තාච්චි 4යි, වැලි තාච්චි 6යි කලවම් කරන්න ඕනේ වෙනවා. සිමෙන්ති තාච්චි 4යි, වැලි තාච්චි 28කුයි 24කුයි කලවම් කළා නම් ගාන්ට තාච්චි 28ක් හදාගන්න පුළුවන්. එහෙනම් ඒ උත්තරේ බලන්න ඒ විදිහට හදලා තියෙදි කියලා 13 වෙනි ගාන. මේ තියෙන්නේ රෝම ඉලක්කම් 1ට උත්තරේ. මෙන්න රෝම ඉලක්කම් 2ට උත්තරේ. රෝම ඉලක්කම් 1කින් සිමෙන්ති තාච්චියකට කලවම් කළ යුතු වැලි ප්‍රමාණය කොච්චරද? වැලි තාච්චි 6යි. රෝම ඉලක්කම් 2 තාච්චි 28ක් සාදා ගැනීමට කලවම් කළ යුතු සිමෙන්ති හා වැලි ප්‍රමාණ වෙන වෙනම සොයන්න. සිමෙන්ති තාච්චි 4යි, වැලි තාච්චි 24යි කලවම් කරන්න ඕනේ. පළවෙනි ගැටලුවේ කියනවා පහක් දැක්කන එක් එක් අනුපාතයේ තුල්‍ය අනුපාතයේ බැගින් ලියන්න. තුල්‍ය අනුපාතයේ බැගින් ලියන්නලු 2/7. දෙන්නම දෙකෙන් ගුණ කරමු. මම එකක් ලියනවා. දෙකෙන් ගුණ කරාම 2 × 2 4යි, 90 2 × 7 14යි. ඔන්න එක්කෙනෙක්. 4 14යි. 3ෙන් වැඩි කරාම 3 × 2 6යි, 3 × 7 21යි. ඒ විදිහට ලියන්න පුළුවන් තව ඕනේ තරම්. 10 30. දැන් මෙයා නම් තව සරලම ආකාරයෙන් ලියා ගන්න පුළුවන්. මේ දෙන්නවම දෙකෙන් බෙදෙන බව පේනවා. එතකොට එනවා දෙකෙන් බෙදුව 5/15යි. 5න් බෙදෙන බව පේනවා. 5න් බෙදුවොත් එනවා 2/6යි. 10න් බෙදෙන බව පේනවා. 10න් බෙදුවොත් එනවා 1/3යි. එහෙනම් මේ උත්තර තුනම හරි. තව ಗುಣ කරලත් ඕන තරම් තුල්‍ය අනුපාත ගන්න පුළුවන්. වඩාත් හොඳයි සරල ඒවා ලිව්වනම්. මෙන්න මේ අය ලිව්වනම් වඩාත් හොඳයි. තුන්වෙනිය 50/45. 50/45. දැන් මේවත් 5න් බෙදෙන බව පේනවනේ. එහෙනම් 5න් බෙදලා සරල ආකාරයකින් තව තුල්‍ය අනුපාතයක් ලියන්න පුළුවන්. 50 5න් බෙදුනහම 10යි. 45 5න් බෙදුනහම 9යි. මෙන්න තුල්‍ය අනුපාතයක් 10/9යි කියලා එනවා. ඊගාව දෙවැනි ගැටලුව බලමු. 2 දැන් මේ වෙලේ තුල්‍ය අනුපාත ලියද්දි මේ ඕන එක්කෙනෙක් ගැලපෙනවා. හැබැයි දෙවෙනි ගානේ එහෙම බෑ. දෙවෙනි ගානේ කියන්නේ සරලම ආකාරයෙන් ලියන්න කියලා සරලම ආකාර ගොඩක් නෑ එක්කෙනයි ඉන්නේ. සරලම ආකාරයෙන් ඉන්නේ එක්කෙනයි. දෙවෙනි ගානේ 40/70. මෙයා සරලම ආකාරයෙන් ලිව්වාම හැමෝටම එන්න ඕනේ උත්තරේ තමයි 4/7යි. වෙන උත්තරයක් තියෙන විදිහක් නෑ. දෙකෙන් බෙදුවා නම් කාට හරි එන්නේ 20/35. එයා හැබැයි සරලම ආකාරයෙන් නෙවෙයි අහපොව බෙදෙනවා. කොහොමම බෙදාගෙන ගිහලා අන්තිමට බෙදෙන්නේ නැති අවස්ථාව කියන්නේ 4/7යි. එහෙනම් ඔතෙන්ට යනකම් බෙදලා තියෙන්න ඕනේ. දෙවනියා 30/35. 5න් බෙදෙනවා 30/5 6යි, 35/6 7යි, 6/7යි කියන උත්තරය ඇවිල්ලා තියෙන්න ඕනේ. 6/7යි. ඔය ඉලක්කම් තුන 56/21. 56/21. දැන් බලමු මේ බෙදෙන සංඛ්‍යාව. දැන් දෙකෙන් බෙදෙන්නේ නැහැ. මෙයා තුනෙන් බෙදෙන්නේ නැහැ. දෙකෙන් බෙදෙන්නේ නැහැ කියන්නේ කොහොමද හතරෙන් බෙදෙන්නේ නැහැනේ. එහෙනම් අපි ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදලා බැලුවම ඇති. දෙකෙන් බෙදෙන්නේ නැහැ. තුනෙන් බෙදෙන්නේ නැහැ. පහෙන් බෙදෙන්නේත් නැහැ. හතෙන් මෙන්න මෙයාව හතෙන් බෙදෙනවා. මෙයාවත් හතෙන් බෙදෙනවා. හතෙන් බෙදෙනවා. එහෙනම් හතෙන් බෙදන්න පුළුවන් 56 හතෙන් බෙදුනහම 8යි. 21 හතෙන් බෙදුනහම 3යි. සරලම ආකාරය 8/3යි කියලා එන්න ඕනේ. 8/3යි. ඔය ඉලක්කම් හතර. 63/45. දැන් මෙයාව බලමු. මෙයාව බලද්දී ඔන්න පේනවා එකපාරට බෙදෙන ලොකුම එක්කෙනාව පේන්නේ නැත්තම් දෙකෙන් බෙදෙන්නේ නැහැ තුනෙන් බෙදෙන බව පේනවා. තුනෙන් බෙදලා බලමු. 6ට 3 ඒවා 2යි 3ට 3 ඒවා 1යි. 45 තුනෙන් බෙදෙනවා. 4ට 3 ඒවා 1යි එකක් ඉතිරි 15ට 3 ඒවා 5යි. දැන් මේවා මේ අර දීර්ඝ බෙදීම තමයි මම මේ කියන්නේ. මේවා දීර්ඝව බෙදන්න ඕනේ. මෙහෙම එකපාරට හිතෙන් උත්තරේ ගන්න බැරි අය දීර්ඝව බෙදන්නම ඕනේ. 63 බෙදනවා 3ෙන්
6ට 3 ඒවා 2යි 3වත් 2 6යි ඉතිරි බිඳුවක්. මේ 3 5ට ගත්තා 3ට 3 ඒවා 1යි 3වත් 1 3යි ඉතිරි බිඳුවක්. මේ බෙදෙන එක තමයි මම මේ කියන්නේ. මම කියා මෙතන ලියන්නේ මේ බෙදෙන එක. එහෙමනම් මේ විදිහට එකපාරට උත්තර ගන්න බැරි අය පැත්තක මෙහෙම බෙදන්න ඕනේ. අන්න එතකොට ටික දවසක් මේ වගේ ගණන් හදද්දි පුළුවන් වෙනවා. හැබැයි එහෙම නැතුව මේව නොකර හිටියොත් තව ඉස්සරහට කියන්නේ නිකම්ම පුළුවන් වෙන්නේ නැහැ. ඔය ඉහළ පන්ති වලට වයසින් වැඩි වෙලා ගියා කියලා ගණිතේ එහෙම පුළුවන් වෙන්නේ නැහැ. මේ පොඩි දවස්වල පොඩි පන්ති වලදී කරන දේවල් ටික කරන්නම වෙනවා. මේවා බෙදෙන ඒවා බෙදන්නම වෙනවා. චක්‍රේ පාඩම් කරන්නම වෙනවා. නිකම් පුළුවන් වෙන්නේ නැහැ. එහෙමනම් මේවා පැත්තක සුළු කරන්න. ඊගා. දැන් මෙහෙම තිබ්බම ඔන්න බෙදිලා ඉවර නැහැ. මේ සරලම ආකාරයෙන් නෙවෙයි. තව බෙදෙනවා. 21 3ෙන් බෙදෙනවා. 20 මෙය 3ෙන් බෙදෙනවා. 21 3ෙන් බෙදුනහම 7යි. 15 3ෙන් බෙදුනහම 5යි. 7 95යි. කියන උත්තරය ඇවිල්ලා තියෙන්න ඕනේ. සරලම ආකාරය 7 95යි. බලන්න මේ උත්තර ආවද කියලා හරි දාගන්න. උත්තරය ආවේ නැත්නම් රතු පෑනෙන්න ඒ අදාළ තැන අඩුපාඩුව හදාගන්න. 5 69 150. දැන් මේ සංඛ්‍යා දෙක දිහා බලපු ගමන් පේනවා මේ අගට බිඳුව තියෙන ඉන්න 10න් බෙදෙන බව. එහෙනම් අපි මුලින්ම 10න් බෙදමු. මෙයා 10න් බෙදුනහම ඒවට ලේසිකම ඉගෙන ගත්තා. ඒවා පැත්තක බෙදන්න අවශ්‍ය නැහැ. 10න් බෙදුනහම මේ බිඳුව කැපිලා 6යි කියලා ඉතිරි වෙනවා. 150 10න් බෙදුනහම මේ බිඳුව කැපිලා 15යි කියලා ඉතිරි වෙනවා. හැබැයි මේ තියෙන්නේ සරලම ආකාරය නෙවෙයි. අහපව් 3ෙන් බෙදෙනවා. 6ට 3 ඒවා 2යි 15ට 3 ඒවා 5යි. මෙන්න සරලම ආකාරය වෙන බෙදෙන්නේ නැහැ 2.5යි කියන උත්තරේ එනවා. අවසාන ගැටලුව 6. 10/500 10න් බෙදෙනවා. අකට බිඳුවනේ තියෙන්නේ 10න් බෙදෙනවා. එහෙනම් මෙයා 10න් බෙදුනහම 1යි. මෙයා 10න් බෙදුනහම බිඳුවක් කැපිලා 50යි. 1.50යි කියලා එනවා. 1.50යි. ඊට පස්සේ අපි යමු තුන්වෙනි ගැටලුවට. 21 2 අභ්‍යාසයේ තුන්වෙනි ගාන. එක 3 ඍජුකෝණාංශයක දිග 15 සෙන්ටිමීටරද පළල 10 සෙන්ටිමීටරද වේ. ඍජුකෝණාංශයේ දිග හා පළල අතර අනුපාතය සරලම ආකාරයෙන් ලියන්න. එහෙමනම් දිග අනු පළල මුලින්ම අනුපාතය ලියන්න ඉන්න බෑ. සරල ආකාරයෙන් ලියන්න කලින් දිග 15 සෙන්ටිමීටර පළල 10 සෙන්ටිමීටර මෙන්න අනුපාතය. දැන් සරලම ආකාරයෙන් තියමු. දෙන්නවම 5න් බෙදෙනවා. 15 5න් බෙදුනහම 3යි 10 5න් බෙදුනහම 2යි. සරලම අනුපාතය 3/2යි කියලා එනවා. 4 වෙනි ගාන. 4. තාත්තගේ පාසලක ශිෂ්‍යයෝ 96ක්ද ශිෂ්‍යාවෝ 112ක්ද සිටිති. ශිෂ්‍යයන් හා ශිෂ්‍යාවන් අතර අනුපාතය සොයා. එය සරලම ආකාරයෙන් ලියන්න. ශිෂ්‍යයෝ ශිෂ්‍ය අනු ශිෂ්‍යාවෝ. ශිෂ්‍යයෝ ඉන්නවා 96ක්. ශිෂ්‍යයෝ ඉන්නවා 112ක්. දැන් මේ දෙන්නම බෙදෙන ලොකුම සංඛ්‍යාව හොයාගෙන බෙදන්න ඕනේ. ඒතකොට තමයි ඉක්මනටම සරල වෙන්නේ. හැබැයි එහෙම එකපාරටම බෙදෙන ලොකුම සංඛ්‍යාව පේන්නේ නැති ළමයට දෙකෙන් උනක් කමන්නේ බෙද බෙදා යන්න පුළුවන්. දැන් මේ දෙන්නම බෙදෙන ලොකු සංඛ්‍යාවක් තියෙනවා. දැන් මම බෙදනවා එහෙම ලොකු සංඛ්‍යාවක් පෙනුනේ නැති ළමයෙක් හදන විදියට. දෙකෙන් බෙදෙන බව ඔන්න 6 වසරේ ඉන්න 5 වසරේ ඉන්න ඕන ළමයට දැන් පේනවා අග තියෙන්නේ ඉලක්ක සංඛ්‍යාව හින්දා. දැන් මෙයාව දෙකෙන් බෙදනවා. 9 දෙකෙන් බෙදුනාම 4යි එකක් ඉතිරි. 16ට 8යි. 11 දෙකෙන් බෙදුනාම 5යි. එකක් ඉතිරි 12ට 6යි. ඔන්න තව සරල වෙනවා. අහපව් බෙදෙන බව ඊට පස්සේ පේනවා දෙකෙන්. 48 දෙකෙන් බෙදුනාම 24යි. මෙයා දෙකෙන් බෙදුනාම 5ට 2යි එකක් ඉතිරි 16ට 8යි. 28යි. ඔන්න දැන් පේනවා අහපව් දෙකෙන් බෙදෙන බව. හැබැයි ඉතින් 7ෙන් බෙදෙන බවත් පේනවනේ. 24ත් 7ෙන් බෙදෙනවා 28ත් 7ෙන් බෙදෙනවා 24 7ෙන් බෙදුනහම 6යි 28 7ෙන් බෙදුනහම 7යි වෙන බෙදෙන්නේ නැහැ. අන්තිමටම උත්තරේ එන්න ඕනේ 6.97යි කියලා.
එක පාරම මෙයාව බෙදෙන ලොකුම සංඛ්‍යාව හොයාගත්තා නම් මේ උත්තරේට එන්න පුළුවන්. ලොකු සංඛ්‍යාවකින් බෙදුවොත් ඉක්මනට සරල වෙනවා. එහෙම නැත්නම් 5ට බෙදාගෙන යන්න වෙනවා. ඊගාට බලමු 5 වෙනි ගාන. කොඩි වලක රතු පාට කොඩි 12ක්ද නිල් පාට කොඩි 8ක්ද තිබේ. රතු පාට හා නිල් පාට කොඩි අතර අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න. රතු පාට කොඩි 12යි නිල් පාට කොඩි 8යි. සරලම ආකාරයෙන් නෙවෙයි තියෙන්නේ, සරලම ආකාරයෙන් ලියමු. දෙන්නවම 7 වෙන් බෙදෙනවා. 12 7 වෙන් බෙදුනහම 3යි, 8 7 වෙන් බෙදුනහම 2යි. 3 අනු 2 උත්තරේ ඇවිල්ලා තියෙනවා නම් හරි දාගන්න. ඊගව 6 අන්තිම ගාන. 6:15 අනුපාතය හා 14:35 අනුපාතය යන එක් අනුපාතයේ සරලම ආකාරයෙන් ලියන්න. 6:15 සරලම ආකාරයෙන් ලියද්දි 3ෙන් බෙදෙනවා. 6 3ෙන් බෙදුනහම 2යි. 15 3ෙන් බෙදුනහම 5යි. 2:5යි. තව කියනවා 14:35 සරලම ආකාරයෙන් ලියන්නලු. මෙයාව 7ෙන් බෙදෙනවා. මෙයත් 7ෙන් බෙදෙනවා. 14 7ෙන් බෙදුනහම 2යි. 35 7ෙන් බෙදුනහම 5යි. මෙයත් සරලම ආකාරයෙන් ලිව්වහම 2:5යි. අන්න දැන් විශේෂ දෙයක්. මෙයා සරලම ආකාරයෙන් ලිව්වහම 2:5. මෙයා සරලම ලෙස ලිව්වහම 2:5. එහෙනම් මේ දෙන්න සමාන වෙන්න බෑ. එමගින් එම අනුපාත දෙක තුල්‍ය බව පෙන්වන්න. ඔව්. එහෙමනම් 2:5ට සමානයි. 2:5ට සමානයි 6:15. ඊට සමානයි තව 14:35. මේ තුන් දෙනා තුල්‍ය අනුපාත සමානයි. තුන් දෙනාම තුල්‍ය අනුපාත වෙනවා. ඒකේ තරිපාට තියෙන හදාගන්න. ඊට පස්සේ අපි යනවා මේ පාඩමේ අවසාන අනුමාතිකාව ලේසි කොටසක් අනුපාතික කියන කොටසට. අනුමාතිකාව අනුපාතික. මුලින්ම අනුමාතිකාව ලියාගමු. අනුපාතික. කලින් කතා කරේ අනුපාත. දැන් අනුපාතික. කලින් අනුපාත. දැන් අනුපාතික. වෙනසක් තියෙනවා. පොඩි වෙනසක් තියෙන්නේ. අපි මේ වෙනස මොකක්ද කියලා බලමු මුලින්ම. දැන් කලින් අනුපාත කියලා කිව්වේ යම් කිසි ද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක ප්‍රමාණාත්මක සම්බන්ධතාවයක්. හැබැයි වැදගත් දෙයක් කිව්වා එකම ඒකකයකින් දෙන්නම් මැල්ලලා තියෙන්න ඕනේ. දැන් අපි මේ ගණන් හදපු ඔක්කොගේම එහෙමනේ එකම ඒකකයකින් මැන්නේ. ගණන් හදුවා තීන්තයි වතුරයි මිශ්‍ර කරනවා. ඔන්න ද්‍රව ප්‍රමාණ මිලිලීටර් වලට හරවගෙන දෙන්නම එකම ඒකකයකට අරගෙන මිශ්‍ර කරා. ඊගාවට සිමෙන්ති වැලි කලවම් කළා. දෙකම තාච්චියෙන් මැනලා කලවම් කළා. දැන් බලන්න මෙන්න මෙහෙම එක්කෙනෙක් තේ එකක් සාදන්න තේ එකකට සීනි හැදි 3ක් දානවා. අපි අර කලින් හදපු අනුපාත වගේ තේ එකකට සීනි හැදි 3ක් දානවා. එහෙනම් තේ දෙකකට නම් සීනි හැදි 6ක් දාන්න වෙනවනේ. තේ දෙකකට නම් 6ක් දාන්න වෙනවා. අර කලින් වගේ ගණන් හදාගෙන යන්න පුළුවන්. ඒ වුණාට මේ දෙන්න අනුපාත ලකුණෙන් සම්බන්ධ කරන්න බෑ. අනුපාත ලකුණෙන් සම්බන්ධ කරන්න බැරි හේතුව තමයි දෙන්න මැනලා තියෙන්නේ එකම ඒකකයකින් නෙවෙයි. එකම ඒකකයකින් මැන්න නම් දැන් මේ කවුරු හරි මේ අනුපාතයක් කියලා හිතුවනම් එයා තේ කෝප්ප එකයි ඕකට කලවම් කරනවා සීනි කෝප්ප 3යි. ඇයි? එකම ඒකකයකින් මැන්න නම් ඕන්න දැන් තේ එකක් එතන හැදෙන්නේ නැහැනේ. දැන් මේ සීනි කෝප්ප තුනකුයි වතුර කෝප්පෙකුයි දාලා කලවම් කරොත් තේ එකක් හැදෙන්නේ නැහැ. වෙන පැණි මොනවා හරි ටිකක් හදාගන්න පුළුවන් වෙයි. එහෙමනම් මෙය අනුපාත නෙවෙයි. හේතුව එකම ඒකකයකින් නෙවෙයි මැනලා තියෙන්නේ. ඔන්න ඔය වගේ අනුපාත වගේ හැබැයි අනුපාත නොවන මේ ආකාරයේව අපිට විවිධ අවස්ථාවල හම්බ වෙනවා. ඒවට අපි කියනවා අනුපාතික කියලා. එහෙනම් ඒ අය අනුපාතික. තව උදාහරණයක් ඒවට අනුපාත ලකුණු ලියන්න බෑ. වාහනයක් තෙල් ලීටර් එකකින් යනවා කිලෝමීටර් 20ක්.
දැන් අනුපාතය ලෙස ලියන්න බෑනේ. මෙයා ලීටර් මෙයා කිලෝමීටර්. ඒකක දෙකක්. හැබැයි ලීටර් දෙකකින් යන දුර ප්‍රමාණය හොයාගන්න පුළුවන් නේද? එකකින් 20ක් යනවා නම් දෙකකින් 40ක් දුර යන්න ඕනේ. හරියට අනුපාත වගේ උත්තර වෙනවා. හැබැයි අනුපාත නෙවෙයි. බලන්න දැන් එහෙමනම් අනුපාත කියලා කිව්වේ ද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් අතර තියෙන සම්බන්ධතාවය එකම ඒකකයකින් මැනලා තියෙන්න ඕනේ. එතකොට අනුපාතිකවල අනුපාතයන් ලෙස ලියන්න බෑ. අනුපාත ලකුණ ලියන්න බෑ. හේතුව ඒ දෙන්න එකම ඒකකයකින් නෙවෙයි මනින්නේ. එකම ඒකකයකට පත් කරගන්න විදිහක් නැහැ. උදාහරණ මෙන්න මේයි. ලියාගන්න මෙහෙම. ඒකට ලියලෙමු මොකද්ද මේ කියලා. ලියන්න අනුපාත කියන්නේ මොනවද කියලා ලියමු. එකම ඒකකයකින් මැනිය නොහැකි. එකම ඒකකයකින් මැනිය නොහැකි. එහෙත් ප්‍රමාණතව යම් සම්බන්ධතාවයක් ඇති. එහෙත් ප්‍රමාණතව යම් සම්බන්ධතාවයක් ඇති. එකම ඒකකයකින් මැනිය නොහැකි. එහෙත් ප්‍රමාණතව යම් සම්බන්ධතාවයක් ඇති. සම්බන්ධතාවය අනුපාතිකයකි. සම්බන්ධතාවය අනුපාතිකයකි. එකම ඒකකයකින් මැනිය නොහැකි. එහෙත් ප්‍රමාණතව යම් සම්බන්ධතාවයක් ඇති. සම්බන්ධතාවය අනුපාතිකයකි. අන්නේ කියන මේ ප්‍රමාණතව තියෙන සම්බන්ධතාවයට අපි කියනවා අනුපාතිකයක් කියලා. උදාහරණ තේ කෝප්ප එකක් සඳහා සීනි හැදි 3ක් යොදයි. මොන අනුපාතිකයක්? තේ කෝප්ප එකක් සඳහා සීනි හැදි 3ක් යොදයි. තේ කෝප්ප එකක් සඳහා සීනි හැදි 3ක් යොදයි. අනුපාතිකයක්. අනුපාතිකයෙන් ලියුව හැකි කෝප්ප එකකට හැදි 3යි. හැබැයි ඒක අනුපාත ලකුණ ලියන්න බෑ. තේ කෝප්ප එකක් සඳහා සීනි හැදි 3ක් යොදනවා. එයාට අනුපාත ලකුණ ලියන්න බෑ. කලින් වගේ ලිව්වොත් වැරදි. හේතුව එයා අනුපාතයක් නෙවෙයි. එයා අනුපාතිකයක්. එක අණු 3යි එහෙම කියලා ලියන්න බෑ ලිව්වොත් වැරදි. තේ කෝප්ප එකකට සීනි හැදි 3ක් යොදනවා. උදාහරණ 2. වාහනයක් තෙල් ලීටර් එකකින් කිලෝමීටර් 20ක් දුර ගමන් කරයි. කිලෝමීටර් 20ක් දුර ගමන් කරයි. ගැටලු 1 ලියන්න. පොතක මිල රුපියල් 30 නම් පොතක මිල රුපියල් 30 නම් පොත් දෙකක මිල සොයන්න. එකක් රුපියල් 30යි නම් දෙකක මිල හොයන්න. ඉතාම ලේසි. ගන්න හදන්න. දෙවෙනි ගැටලුව මකන පහක මිල මකන කෑලි 5ක මිල රුපියල් 75 නම් මකන කෑලි 5ක මිල රුපියල් 75 නම් මකන කෑලි 3ක මිල සොයන්න. 3ක මිල සොයන්න. 5ක් 75 නම් 3ක් කීයද කියලා අහන්න. 5ක මිල දීලා 3ක මිල කීයද කියලා අහනවා. එහෙනම් 5ක මිල දන්න හින්දා අපිට එකක මිල හොයාගන්න පුළුවන් මුලින්ම. 5ක මිල දන්න හින්දා එකක මිල හොයාගන්නවා. එකක් හොයාගත්තට පස්සේ 3ක් කීයද කියලා හොයන්න පුළුවන්. හදමු. මුලින්ම 5ක මිල. 5ක මිල සමානයි රුපියල් 75යි. 5ක් 75 ඉඳලා එහෙනම් හොයාගන්න වෙනවා එකක මිල. එකක මිල සමානයි 75 බෙදනවා 5ෙන්. එතකොට එනවා එකක් රුපියල් මෙතන 1.25ට 5යි. රුපියල් 15යි එකක්. එකක් 15 ඉඳලා 3ක මිල හෙව්ව හැකි 15 වැඩි කරනවා 3ෙන්. එතකොට 3ක මිල එනවනේ එකක් 15 ඉඳලා 5 3 15 15 එකක් ඉදිරි. 3 3 1 4යි 45යි රුපියල් 45යි කියලා එනවා. මකන කෑලි 3ක් ගන්න රුපියල් 45ක් අවශ්‍යයි. ඊට පස්සේ පෙරලන්න 119 පිටුව
119 පිටුව. ගොඩන හින්දා අපි ඉක්මනට ඒක සාකච්ඡා කරලා නවත්තමු අභ්‍යාසය සම්පූර්ණ කරන්න. 119 පිටුවේ තියෙනවා වගුවක්. අපේ රටේ තියෙන මුදලුයි වෙන රටවල් අතර තියෙන මුදලුයි අතර සම්බන්ධතාවය තමයි විනිමය අනුපාතය කියන්නේ. ඒකත් අනුපාතිකයක්. එහෙමනම් ඇමරිකානු ඩොලර් එක රුපියල් 190 නම් අපි ඇමරිකානු ඩොලර් දෙකක් බැංකුවට දුන්නාම අපට හම්බ වෙනවා 190 ඒවා දෙකක්. මේ වගේමයි අපි අර කලින් මකන කෑලි ගණන් හැදුවා වගේමයි. ඒ හින්දා ඒ වගුව දිහා බලාගෙන උත්සාහ කරන්න 21 3 අභ්‍යාසය සම්පූර්ණ පැය දෙකකට කිලෝමීටර් 75ක් යනවා නම් පැය 4කට ගහන්නේ. එහෙනම් පැය 4 කියන්නේ ඒ වගේ දෙගුණයක්. එහෙනම් මෙතන උත්තරේ පහසුවෙන් ගන්න පුළුවන් දෙකෙන් ගුණ කරලා. අපි තාම දන්නේ නැහැනේ දශම සංඛ්‍යාවෙන් බෙදන්න. එහෙනම් පැයකට යන ප්‍රමාණයම හොයන්න ගියාම ටිකක් කරදරයි. හැබැයි පැය දෙකකට යන්නේ කිලෝමීටර් 75යි නම් පැය 4කට යන ප්‍රමාණය හොයන්න ඒක දෙකෙන් ගුණ කරාම හරිනේ. දෙකෙන් ගුණ කරමු. 75 දෙකෙන් වැඩි වුණාම කිලෝමීටර් 150 කියලා එනවා. ඒකකයේ කිලෝමීටර් බලන්න උත්තරේ තියෙදි කියලා එහෙම තියෙනවා අපි දාගන්න. තුන්වෙනි ගාන. ඉන්ධන ලීටර් එකකින් කිලෝමීටර් 20ක් යනවා. ලීටර් එකකින් යනවා කිලෝමීටර් 20ක්. කිලෝමීටර් 20ක් දුරක් ගමන් කරන මෝටර රථයකට කිලෝමීටර් 120ක් යන්න කොච්චර තෙල් ඕනද කියලා අහනවා. දැන් බලන්න මේක අනිත් පැත්තට ලියාගත්තොත් කිලෝමීටර් 20ක දුරක් යන්න ලීටර් එකක් ඕනේ. කිලෝමීටර් 20ක දුරක් යන්න ලීටර් එකයි ඕනේ. අහන්නේ කිලෝමීටර් 120ක් යන්න කොච්චර ඕනද කියලා. එහෙනම් අපි බලන්න ඕනේ 120 ඇතුලේ මේ 20 ගොඩවල් කොච්චර තියෙයිද කියලා. අපි බලන්න ඕනේ 120 ඇතුලේ 20 ගොඩවල් කීයක් තියෙයිද කියලා. ඒකට 120 බෙදන්න වෙනවා 20ෙන්. 120 20ෙන් බෙදනවා. 120 ඇතුලේ 20 ගොඩවල් කොච්චර තියෙයිද? ඔව් මේ බිඳුව කැපෙනවා 6යි කියලා එනවා. 6 කියන්නේ මොනවද? තෙල් ප්‍රමාණය ලීටර් 6යි. එහෙමනම් එයාට කිලෝමීටර් 120ක දුරක් යන්න තෙල් ලීටර් 6ක් අවශ්‍ය වෙනවා. දැන් බලමු හතරවෙනි ගාන. බලන්න. ඒ කියනවා මෙහෙම. සීනි කිලෝ එක ප්‍රමාණයකට තේ කෝප්ප 40කට සෑහේ. සීනි කිලෝ එකකින් තේ කෝප්ප 40ක් හදන්න පුළුවන්. කිලෝග්‍රෑම් එකකින් තේ කෝප්ප 40ක් හදන්න පුළුවන්. මේවා අනුපාත ලෙස ලියන්න බෑ. මෙයා කිලෝග්‍රෑම් මෙයා කෝප්ප 1.40යි කියලා එහෙම ලියන්න බෑ. අනුපාත නෙවෙයි. මෙයා කිලෝග්‍රෑම් මෙයා කෝප්ප. ඒවට අපි කිව්වා අනුපාතික කියලා. දැන් බලමු මෙතන කියන දේ. කිලෝ එකකින් කෝප්ප 40ක් සෑහේ නම් තේ කෝප්ප 240කට අවශ්‍ය සීනි ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. කෝප්ප 240ක් හදන්න. එහෙනම් දැන් බලන්න ඕනේ 240 ඇතුලේ 40 ගොඩවල් කොච්චර තියෙයිද කියලා. කෝප්ප 40කට නම් ඕනේ සීනි කිලෝග්‍රෑම් එකක්. 240 බෙදලා බලමු 40න් 240 ඇතුලේ 40 ගොඩවල් කොච්චර තියෙයිද? බිඳුවට කැපුණා 24 7ෙන් බෙදුනාම 6යි. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 6ක් අවශ්‍ය වෙනවා. කෝප්ප 240ක් හදන්න කිලෝග්‍රෑම් 6ක් අවශ්‍ය වෙනවා. පස්වෙනි ගානට එමු ඔය එහා පැත්තේ තියෙන වගුවෙන් තමයි උදව්ව ගන්න වෙන්නේ. මුදල් ඒකක අතර සම්බන්ධය විනිමය අනුපාතය කියලා කිව්වා. විවිධ රටවල් වල භාවිතා කරන්නේ විවිධ මුදල් ඒකක. ලංකාවේ රුපියල්, ඉන්දියාවේ ඉන්දියන් රුපියල්. හැබැයි ওই දෙක සමාන නෑ. ඊට පස්සේ ඇමරිකාව ඩොලර් ඔය විදිහට විවිධ රටවල් විවිධ මුදල් ඒකක භාවිතා කරනවා. ඒව අතර තියෙන සම්බන්ධතාවය. ශ්‍රී ලංකා රුපියල ඒ රටේ භාවිතා කරන මුදලත් අතර සම්බන්ධතාවයට කිව්වා විනිමය අනුපාතය කියලා. පහ. ස්ටර්ලින් පවුන්ඩ් එකක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 217යි. ඔන්න එතන විනිමය අනුපාතය දීලා තියෙනවා. ස්ටර්ලින් පවුන්ඩ් එකක් කියලා කියන්නේ රුපියල් වලින් 217ලු. ඒවා වෙනස් වෙනවා. ඒවා ස්ථිර අගයන් නෙවෙයි. ඒවා වෙනස් වෙනවා කියන්නේ. දවසින් දවස සමහර වෙලාවට පැයෙන් පැය වෙනස් වෙනවා. ස්ටර්ලින් පවුන්ඩ් 8ක් ශ්‍රී ලංකා රුපියල් වලින් කොච්චරද කියලා අහනවා.
එකක් 200,000යි නම් අටක් කීයද කියලා මේ අහන්නේ. 36යි කියලා එනවා. රුපියල් 1736යි. එහෙනම් ස්ටර්ලින් පවුන්ඩ් 8ක් බැංකුවට ගිහිල්ලා දුන්නා නම් මේ දවසේ එයාට රුපියල් වලින් 1736ක් හම්බ වෙනවා. 9 වෙනි ගාන 10 වෙනි ගාන ජපානයෙන් ගෙන්වන ලද රූපවාහිනියක වටිනාකම යෙන් 10000ක් නම් එහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් කොච්චරද? ඔන්න ඒක කියලාම තියෙනවා 119 යෙන් 100ක් කියලා කියන්නේ යෙන් 100ක් කියන්නේ රුපියල් 125යි. දැන් බලන්න මෙතන කියන දේ වටිනාකම යෙන් 10000යි. යෙන් 10000. එහෙනම් එයා ජපානයෙන් ගෙන්නලා තියෙන රූපවාහිනිය කීයෙන් 10000යි. එයාට අවශ්‍යයි ඒක බලා ගන්න ශ්‍රී ලංකා රුපියල් වලින් නම් කොච්චරද කියලා. හැබැයි විනිමය අනුපාතය පුතේ දීලා නැහැ යෙන් එකක් කියන්නේ කීයද කියලා දීලා නැහැ. යෙන් එකක් කියන්නේ කීයද කියලා හොයාගන්න පුළුවන්. තාම අපිට ඒක එච්චර 6 වසරේදී දශම සංඛ්‍යාත් එක්ක වැඩ ගන්න දන්නේ නැති හින්දා බෙදන්න කරන්න දන්නේ නැති හින්දා ඒක හෙව්වේ නැතුවට කමන්නේ. යෙන් 100ක් කියන්නේ රුපියල් 125යි. එහෙනම් දැන් බලා ගන්න ඕනේ 10000 ඇතුලේ 100 ගොඩවල් කොච්චර තියෙනවද කියලා. මේ 10000 ඇතුලේ 100 ගොඩවල් කොච්චර තියෙනවද? yen 100ක් කියන්නේ රුපියල් 125යි. රූපවාහිනිය yen 10000ක් වුණා. අපි එහෙනම් බලනවා 10000 ඇතුලේ 100 ගොඩවල් කොච්චර තියෙද කියලා. ඒකට 10000 බෙදනවා 100ෙන්. එතකොට උත්තරෙත් එනවා 100යි කියලා. 10000 කියන්නේ 100 ගොඩවල් 100ක්. 100 ගොඩක් රුපියල් 125යි නම් ඒ වගේ 100ක් කොච්චරද බලන්න 125 වැඩි කරනවා 100ෙන්. එතකොට එනවා රුපියල් 12500යි කියලා. අවසාන ගැටලුව 7 වෙනි ගාන. ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් දෙක වටිනාකම රුපියල් 130ක් වූ දිනක ශ්‍රී ලංකා රුපියල් 26000ක් වටිනාකම ඇමරිකන් ඩොලර් කීයද කියලා අහනවා. එහෙනම් රුපියල් 26000ක් අපි බැංකුවට දුන්නොත් අපට ඩොලර් කීයක් හම්බ වෙනවද කියලා අහනවා. රුපියල් 130ක් දුන්නා නම් ඩොලර් 1යි දෙන්නේ. 26000ක් දුන්නා නම් ඩොලර් කීයක් හම්බ වෙනවද කියලා අහනවා. ඒකට පුළුවන් 26000 ඇතුලේ 130ව කොච්චර තියෙනවද? ඒකට 26000 බෙදනවා 130ෙන් එක බිංදුවකට බිංදුවක් කැපුණා. මේ බෙදෙන සංඛ්‍යාවක් බව හොඳට පේනවා. ඔව්. ඩොලර් 200යි උත්තරේ ඩොලර් 200යි. එහෙමනම් රුපියල් 26000ක් බැංකුවට දුන්නා නම් එයාට හම්බ වෙනවා ඩොලර් 200ක් ඒ දවසේ.